ආයිබෝවන් ආදරණීය දූ දරුවනේ හත ශ්‍රේණියට ගිය පුංචි දුවලා පුතාලට අද කතා කරන්නේ අපි මේ මාසයේ තියෙන තුන්වෙනි පාඩම. පුතාලා චුට්ටක් මතක් කරගන්න. පළවෙනි පාඩම තමයි පුතාලට හත ශ්‍රේණි සමමිතිය. ඒතර සමමිතිය පාඩමට පුතාලට මේ ඕන කරුණු ඔක්කොම සර් කියලා දුන්නා. ද්විපාර්ශ්වික සමමිතිය ගැන, සමමිතික රූපයක් අඳින ආකාරය ගැන. එතකොට අපිට දෙවැනියට කතා කළේ පුතේ තවත් ලේසි පාඩමක් කුලක. එතකොට මේ දෙකටම අපි අදාළ නිබන්ධන පුතාලට එව්වා. තව මේ මාසේ අපිට අද පාඩමයි තව එක පාඩමක් කරන්න තියෙන්නේ. ඒකටත් අපි පුතාලට අවශ්‍ය නිබන්ධන ඉවනවා. ඒ නිසා බලන්න පුතේ ඔයාලට දැන් මේ වෙනකොට මේ වීඩියෝ එක බලද්දී පිටු 8ක නිබන්ධනයක් ලැබිලා ඇති අද පාඩමට. ඉතාම විශේෂ පාඩමක් පුතේ මේ අද කතා කරන්නේ තුන්වෙනි පාඩම. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. එතකොට මේ ඔක්කොගේම උත්තර අපි පුතාලට දාලා තිනවා කාලසටහනක්. අන්නේ කාලසටහන තියෙන දවස වෙනකොට මම අවශ්‍ය උත්තර පත්‍රයකුත් එවනවා. ඒකම පුතාලට එක දවසක් මගේ මතකය හරියටම නැහැ. ඔයාලට කාලසටහනේ දීලා තිනවා Zoom එකෙන් එක දවසක් මම අන්න එදාට ඒ කාලසටහනට පුතාලා සූදානම් වෙලා ඉන්නේ. ඒ කාලසටහනට මම ඒ කරපු පාඩම් පිළිබඳ පුතාලත් එක්ක චුට්ටක් සාකච්ඡා කරනවා. මොකද ඕගොල්ලොත් එක සජීවීව මුණ ගැහෙන්න ඕන නිසා එහෙමනම් පුතේ අද මේ පාඩම පුතාලට කියලා දෙන්න යන්නේ. මේ පාඩම පටන් ගන්න කලින් මම පුතාලගෙන් චූරි ප්‍රශ්නයක් අහනවා. මේ ගණිත කර්ම 4 දන්නව නේද? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. සරලව ගත්තොත් මේ ගණිත කර්මයක් යොදවන්න පුතාලා දන්නවා. දැන් 5ට 4ක් එකතු කරන්න කිව්වොත් 9යි. ඒක දන්නවා. 8ෙන් 3ක් අඩු කරන්න කිව්වොත් 5යි. ඒක දන්නවා. 7 ගුණ කරන්න 4ෙන් කිව්වොත් 7 වරක් 4 28යි. 18 බෙදන්න 3ෙන් කිව්වොත් 6යි. සමේ ගණිත කර්මයක් හදවන්න දන්නවා. එහෙනම් පුතේ ඔයාලගේ තුන්වෙනි පාඩම. හරි? පොතේ තුන්වෙනි පාඩම තමයි අධියර 3 පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. අධියර 3 පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. එතකොට පුතේ ඔයාලට පූර්ණ සංඛ්‍යාවලට එහා ගිය දශම සංඛ්‍යා, භාග සංඛ්‍යා සඳහා එකතු කරන, අඩු කරන, ගුණ කරන, බෙදීම ඉදිරියට ඉගෙනනවා. ඒවා දැනටත් ඉගෙනගෙන ඇති. අද අපි කතා කරන්නේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩම. එතකොට පුතාලා 6 ශ්‍රේණියේදී පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩමේදී තිබෙන්නේ මොනවද? එකතු කරන, අඩු කරන, ගුණ කරන, බෙදන ආකාර. 7ේදී තියෙන්නේ පුතේ ඊට වඩා ටිකක් අමුතු දෙයක්. හැබැයි මේක මම ඉතාම ලේසියෙන් ඔයාලට කියලා දෙනවා. මේ බලන්න. මම මේ පාඩමට එනකොට පුතාලට ඉස්සෙල්ලාම පුංචි ගාණක් දෙනවා. මෙන්න ගාණ. බලන්නකෝ පුතේ. මම කියනවා 12න් මෙහෙම ගන්න. මෙන්න මෙහෙම ගාණක් දීලා මේක හදන්න කිව්වොත් 12 අඩු කිරීම 2 ගුණ කිරීම 3. ඕනම් පුතාලා පොතක හදලා බලන්න මොකක්ද ලැබෙන උත්තරේ කියලා. ඔන්න තව එකක්. ගන්න මෙහෙම. මෙන්න මෙහෙම ගානක් දුන්නොත් මේකේ උත්තරේ මොකක්ද කියලා. පුතාලා මේ වෙනකොට මේකට උත්තර දාලා ඇති. ඔන්න ඔයාලා උත්තරයක් දාලා ඇති. පුතාලට මම තාම පාඩම ගන්නලා නැහැ. මම ඔයාලට කිව්වොත් මේකේ උත්තරේ හදන්න කියලා ඕගොල්ලෝ උත්තරේ දාලා ඇති. බලන්න 12න් 2ක් අඩු කරලා 10යි 10 3ෙන් ගුණ කරලා 30යි කියලා දැම්ම නේද උත්තරේ? මෙතනත් ඕනනම් 10යි 15යි එකතු කරලා 25යි 25 5න් බෙදුනොත් 5යි 5න් 2ක් අඩු කළොත් 3යි කියලා දැම්ම නේද? මේවා සම්පූර්ණ වැරදි. අන්න ඒක තමයි අද පාඩමේ පුතාලා ඉගෙන ගන්න. මේවා මෙහෙම හැදුවොත් වැරදි පුතේ. එතකොට අද ඔයාලා ඉගෙන ගන්න ඕනේ මේ ගණිත කර්මයක් වුණත් ආවට ගියාට බෑ පුතේ. ඒ ගණිත කර්ම වල
තියෙන බලය එක කෙනාට වෙනස්. මේ හතරටම තියෙන ගණිත කර්ම හතරටම තියෙන බලය එහෙම නැත්නම් ඒ ගණිත කර්ම වල ප්‍රබලත්වය එක හා සමාන නැහැ. එතකොට බලන්න පුතේ ඒවැය තියෙන ප්‍රබලත්වය අනුව මේවැය උත්තර ඔහොම එන්නේ නැහැ. එතකොට පුතාලට මම කිව්වොත් මේකේ උත්තරය 6යි කියලා. හරි පුදුමයි මාර වැඩන්නේ. කොහොමද 6 වෙන්නේ? 12න් දෙකක් අඩු කරලා 10යි 10 තුනෙන් ගුණ කරලා 6 එන්නේ නෑනේ. හැබැයි පුතේ මේ 6 අපි ගන්න ක්‍රමයක් අනුගමනය කරනවා. ඒක තව චුට්ටකින් පුතාලට මම උගන්වනවා පැහැදිලිව. 12 6 6. දැන් පුතාලා 6 ආපු විදිය හරි අමුතුයි. මොකක්ද කළේ? අපි 2යි 3යි ගුණ කළා. තව චුට්ටකින් කියලා දෙනවා ඇයි එහෙම ගුණ කරන්නේ? ඒක තමයි පුතේ මේ පිටු 8ක් සකස් කරගත්ත පාඩමේ ඔයාලට ලබා දෙන දැනුම. එතකොට මේ ටික කරා ගමන් පුතාලා බය වෙන්න එපා. 8 වතරට ගිහිලා බීජ ප්‍රකාශන ආදේශ කියන පාඩම් ඔක්කොම අද ඉගෙන ගන්නවා මාත් එක්ක මේ පාඩම කරලා. මේකෙත් පුතේ ඉස්සෙල්ලා මෙන්න මෙතන බෙදලා ඉන්නවා. 10 එකතු කිරීම මේ 15 පහෙන් බෙදලා 3යි නේද? ඔන්නෝම හදලා ඉන්නවා. 10යි 3යි 13යි 13න් දෙකක් 11යි. ඉස්සෙල්ලාම උත්තරයක් ආවේ නැහැ නේ පුතේ නේද? එහෙනම් අද පුතාලා මේ ඉගෙන ගන්න පාඩමේදී මම මුලින්ම කියලා දෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. පුතාලා බලන්න මෙතන පළවෙනි පිටුව අපි චුට්ටක් කරගෙන යමු. ඊට පස්සේ මම දෙවෙනි පිටුවට එනකොට තමයි පුතාලට මේක හොඳටම මේ කාරණා ටික ඉස්මතු කරලා දෙන්නේ. දැන් පළවෙනි පිටුවේ ටික කරන් යන්න අපිට චෝටි දැනුමක් ඇති. බලන්න පොතේ ඔයාලා අද කරන්නේ මේ වීඩියෝ මගින් සාකච්ඡා කරන පළවෙනි පැවරුම. හරිද? අපි ඒකට කියමු පළවෙනි පැවරුම. බලන්න. සංඛ්‍යාත්මක ප්‍රකාශනයක එකතු කිරීම පමණක් හෝ ගුණ කිරීම පමණක් හෝ ගණිත කර්ම ලෙස ඇති විට සුළු කරන පටිපාටිය කුමක් වුවත් එකම පිළිතුර ලැබේ. පුතාලා බලන්න මම එකම ගාන දීලා තියෙනවා තැන් දෙකක මේ 5 7 3 එකතු කරන්න. තව තැනක දෙනවා 5 7 3 එකතු කරන්න. මේ දෙකම එක අපිට මේක හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. පුතාලට පුළුවන් 5ට 7ක් එකතු කරලා 3ක් එකතු කරන්න. බලන්න පුතේ 5යි 7යි එකතුව කීයද? 12යි. 12ට තව දුරටත් 3ක් එකතු කරනවා. එතකොට 12යි 3යි කීයද? 15යි. අපි ඉස්සෙල්ලාම කළේ 5යි 7යි එකතු කළා 12යි. 12ට 3ක් එකතු කළා 15යි. දැන් බලන්න පුතේ අපි මෙහෙම හදමු. 7යි 3යි එකතු කරගමු. 5 මෙහෙමම තියලා අන්තිම දෙන්න එකතු කරමු 7යි 3යි 10යි. මේ දෙන්න එකතු කළොත් 10යි. දැන් එකතු කරමු 10යි 5යි 15යි. ඒ නිසා පුතේ මෙතන 15 ගන්න 5යි 7යි 12යි 12ට 3ක් එකතු කළත් 15 හරි. 3යි 7යි 10යි 10ට 5 එකතු කළත් 15 හරි. නැත්නම් පුතේ 5යි 3යි 8යි 8ට 7ක් එකතු කළත් 15 නිසා පුතේ එකතු කිරීම පමණක් තියෙන ප්‍රකාශන කොහොම හරි මේ තුන් දෙනා කොයි පැත්තට එකතු කළත් පුතේ පිළිතුර එකයි. ඒක තමයි කිව්වේ පටිපාටිය කුමක් වුණත් පිළිවෙල කුමක් වුණත් අවසාන පිළිතුර එකයි. එහෙමනම් පුතාලට මෙතන දීලා තියෙනවා නේද? පළවෙනි ගණන යටතේ එකතු කිරීම පමණක් ඇති ප්‍රකාශන 4ක්. ඔන්න බලමු 1 3 11 3 5. මේ පාඩම පුතේ සරලම තැන ඉඳන් යා යුතුයි. නැත්නම් පුතාලට මේකේ පැටලිලි ඇති වෙනවා. ලොකු ගණන් හදන්න පුතේ සරලම තැනින් පටන් ගන්න ඕනේ. 18 7 5 4 වෙනි ගණන 23 15 7. හරි. දැන් මෙතනදී 9 36. මේ ලේසිම ගණන් ටිකක් පුතාලට කියලා දෙන්නේ. මෙතනදී පුතේ ඔයාලා අර තැනින් තැන තෝර එකතු කරන්න ඕනේ මේ දීලා තියෙන පිළිවෙලට. අපි ඕකට පුතේ නමක් කියනවා තව ටිකකින්. වමේ සිට දකුණට. දැන් මේ පැත්තට හදාගෙන යනකොට අපි කියනවා පිළිවෙලට හදනවා කියලා. ඕකට අපි නමක් කියනවා පුතේ වමේ සිට දකුණට හදාගෙන යනවා කියලා. ඔන්න වමේ ඉඳන් දකුණට. දැන් පුතාලා මට කියන්න මේකේ එකම ගණිත කර්ම තියෙනවා නම් කොහොමත් වමේ සිට දකුණට හදන එක තමයි ලේසි. බලමු. 11ට 3ක් එකතු කළොත් 14යි. මේ දෙන්න එකතු කළා. ඒකට 5ක් එකතු කරනවා. 14යි 5යි 19යි. 11යි 3යි 14යි 14යි 5යි 19. වමේ සිට දකුණට. මෙතන බලන්න පුතේ
18ට 7ක් එකතු කරලා 5ක්. එහෙනම් 18යි 7යි 25යි. 25ට තව 5ක් එකතු කරනවා 25යි 5යි 30යි. 18ට 7ක් එකතු කරනවා 25යි 25යි 5යි 30යි. වමේ සිට දකුණට. හරිනේ. ඒ කියන්නේ දීලා තියෙන පිළිවෙලටම සුළු කරන් යනවා. අපි වෙනදට පොතේ කිසියම් සංඛ්‍යා පේලියක් කොහොම නේද එකතු කළේ 5යි 7යි 12යි 12යි 3යි 15යි කියලා. වමේ සිට දකුණට. එහෙනම් බලන්න මෙතනත් වමේ සිට දකුණට 9ට 30ක් එකතු වුණොත් 39යි 39ට තව 6ක් එකතු කරන්න ඕනේ. එතකොට පුතේ 45යි. ඕක කොහොම එකතු කළත් උත්තරේ 45යි නම් 9යි 30යි 39යි 39යි 45යි. 23යි 15යි එකතු කරලා 7ක්. එහෙනම් වමේ සිට දකුණට ඉස්සෙල්ලාම මේ ජෝඩුව. 23යි 15යි එකතු වුණොත් පුතේ එන්නේ 38යි. දැන් එකතු කරමු 7ක් 38යි 7යි 45යි. එහෙනම් බලන්න එකම ගණිත කර්මය තිබුණාම කොහොමත් වමේ සිට දකුණට හදාන්න පුළුවන්. නමුත් එකතු කිරීම නම් කොහොම එකතු කළත් මේ තුන් දෙනා අවසානයේදී උත්තරයක් ලැබෙනවා. ඊළඟට බලන්න පුතේ අපි උඩම සටහනේ කියවනේ ಗುಣ කිරීමක් වුණත් අනුපිළිවෙලක් ඕනේ කියලා ඕනම විදිහට ಗುಣ කරන්න පුළුවන් කියලා බලන්න මම උදාහරණයක් කොටුව ඇතුලේ දානවා. 4යි 3යි 5යි. මේගොල්ලෝ ಗುಣ කරමු 4 3 5. බලන්න පුතේ 4යි 3යි 5යි ಗುಣ කරන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. පුතාලා සාමාන්‍ය විදිහට ಗುಣ කරනවා නේද? 4 වරක් 3 12යි. ඊට පස්සේ 12 ගුණ කරනවා 5න්. කෙලින්ම මම ලියන්නම්කො පුතේ 12 වරක් 5ටයි. සමහර වෙලාවට පුතාලට හිතෙන්න පුළුවන් මේ දෙන්න ඉස්සෙල්ලා ගුණ කරනවා කියලා. එහෙනම් 4 තියෙද්දි ගුණ කරමු 3 වරක් 5 15යි. 3 වරක් 5 15යි. 15 4න් ගුණ කළොත් 15 වරක් 4 60යි. 4 වරක් 15යි. පිළිතුර එකමයි නේද පුතේ? ඒ නිසා ගුණ කිරීමකදී අග සිට මුලට ගුණ කළත් මුල සිට අගට ගුණ කළත් කොහොමත් මේ තුන් දෙනා ගුණ කර 60යි. මේ බලන්න. ඕනම් 5 වරක් 4 20යි 20 ඒවා තුනක් 60යි. ඒත් 60යි. අනුපිළිවෙලක් අවශ්‍ය වන්නේම නැහැ. හැබැයි පොතේ වමේ සිට දකුණට හදන්නත් පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම දීලා තියෙන පිළිවෙලට හදාගෙන යනවා. ඕන්න බලන්න අපි එහෙමනම් මේ ගණන් 4 හදමු. මොකද තව ටික වෙලාවකින් පුතාලා ඉගෙන ගන්නවා මෙහෙම පිළිවෙලට හදන්න බැරි ගණනුත් තියෙනවා කියලා. අපි ඒක ඉගෙන ගන්නේ ඊට පස්සේ. ඕන බලන්න පුතේ පළවෙනි එක 2 7 5. 7 5 3. 3 3 5. 8 5 7. හරි. පුතාලා ඉස්සෙල්ලාම 2යි 7යි ගුණ කළොත් දෙවරක් 7 14යි. 14 ගුණ කරනවා ඊළඟට 5න්. දෙවරක් 7 14යි 14 5න්. 5 වරක් 4 20න් බිඳුව 2යි. 5 වරක් 1 5යි 2යි 7යි 70යි. හැබැයි පුතාලාට 70 ගන්න තිබ්බා ලීසිම ක්‍රමයක් මතකද? මම මේ වර කලින් 6 ශ්‍රේණියට දාපු පැවරුමේ තිබ්බා. දෙවරක් 5 10යි 10 වරක් 7 70යි. ඉස්සෙල්ලා මේ දෙන්න ගුණ කරනවා දෙවරක් 5 10යි 10 වරක් 7 70යි. මෙතනත් අපි වමේ සිට හදමුකෝ 3 වරක් 3 9යි. මේ දෙන්න 9. 9 වරක් 5 45යි. අපි උඩ ගෙනවා වමේ සිට දකුණට. මෙහි ඉඳන් හදන් යනවා. 7 වරක් 5 35යි. මේ දෙන්න ගුණ කළා ඊට පස්සේ 35 3ෙන් ගුණ කරනවා. 3 වරක් 5 15යි 3 වරක් 3 9 1යි 10යි. 105යි. 8 වරක් 5 40යි. 40 ගුණ කරනවා 7ෙන්. 7 වරක් බිඳුව බිඳුවයි 7 වරක් කර 28යි 280යි. එහෙනම් පුතේ මේ එකම ගණිත කර්මයක් තියේදී වමේ සිට දකුණට යන එක කොහොමත් ලේසි. හැබැයි මෙතනදී අපිට ගුණ කරද්දි තෝර ගුණ කරන්න පුළුවන්. හැබැයි මේ තුන් දෙනා එකිනෙකාගෙන් ගුණ වෙන්න ඕනේ. දැන් එහෙමනම් පුතේ අපි බලමු අඩු කිරීම පමණක්. දැන් එකතු කිරීම පමණක් තියෙන ප්‍රකාශන කිසි ගැටලුවක් නැහැ වමේ සිට දකුණට හදනවා. ගුණ කිරීම පමණක් තියෙනවා නම් කෙලින්ම මේ තියෙන්නේ වමේ සිට දකුණට. මෙයා මෙයාගෙන් ගුණ කරලා ඒ උත්තරේ මෙයාගෙන් ගුණ කරනවා. දැන් පුතාලා බලන්න අඩු කිරීම පමණක් ඇති ප්‍රකාශන හදන්නේ ඒ විදිහටමයි. වමේ සිට දකුණට. ඒ කියන්නේ පුතේ දීලා තියෙන පිළිවෙලට.
අපි වමේ සිට දකුණට නමක් කියනවා පුතේ දී ඇති පිළිවෙලට. ඔන්න බලන්න. අඩු කිරීම පමණක් ඇති ප්‍රකාශන සුළු කරන විදිහ තුන්වෙනි ගණන. 9න් 5ක් අඩු කළා 2ක් අඩු කරන්න ඕනේ. 9න් 5ක් අඩු කළොත් පුතේ උත්තරේ 9න් 5ක් අඩු කළොත් 4යි. මේ දෙන්න අඩු වෙනවා 4. ඊට පස්සේ ඒකෙන් නැවත අඩු කරනවා 2ක්. එහෙනම් 4න් 2ක් අඩු වුණොත් 2යි. 9කින් 5ක් අඩු කරපුවාම 4යි ඉතුරු වෙන්නේ. 4න් නැවත 2ක් අඩු කරපුවාම 2යි ඉතුරු වෙන්නේ. 18 5 3. 18න් 5ක් අඩු කළා ඊට පස්සේ 3ක් අඩු කරනවා. 18න් 5ක් අඩු වුණොත් පුතේ 13යි. 18න් 5ක් අඩු වුණාම 13යි. දැන් 13න් අඩු කරනවා 3ක්. මුලින්ම 18න් 5ක් අඩු කළා ඊට පස්සේ 3ක් අඩු කරනවා. 13න් 3ක් අඩු වුණාම 10යි. එහෙමනම් පුතේ උත්තරේ කීයද? 10යි. 25 7 3 25න් 7ක් අඩු වෙනවා. එතකොට 25න් 7ක් අඩු වුණොත් පුතේ 15න් 7ක් 8යි 18යි. මේ දෙන්න ඉස්සෙල්ලා අඩනවා. ඊට පස්සේ 18න් අඩු වෙනවා 3ක්. 25කින් 7ක් අඩු කළා එන පිළිතුර 18යි නම් 18න් නැවත 3ක් අඩු වෙනවා. එතකොට 15යි. 4 වෙනි ගණන බලන්න පුතාලා 40 15 10. 40න් 15ක් අඩු කළා ඒන උත්තරෙන් 10ක්. එහෙනම් පුතේ 40න් 15ක් අඩු කරමු බලන්න අපි. 10න් 5 5යි මෙතන 3න් 1 2යි 25යි. මෙන්න මේ දෙන්න අඩු කළොත් උත්තරේ 25යි. දැන් 25න් නැවත අඩු කරනවා 10ක්. 25න් 10ක් අඩු වෙන පස්සේ 15යි. එහෙනම් පුතේ මේවටත් අපිට තියෙන නීතිය මොකද්ද? වමේ සිට දකුණට. මේ පැති නම් හදාගෙන යනවා. 9න් 5ක් අඩු කරලා ඊට පස්සේ 2ක් අඩු කරනවා. 25න් 7ක් අඩු කරලා ඊට පස්සේ 3ක් අඩු කරනවා. එකම ගණිත කර්මයේදී වමේ සිට දකුණට යන එක තමයි පුතේ වඩාත්ම හොඳ. එහෙනම් බලන්න 4 වෙනි එකෙන් කියන්නේ බෙදීමක් පමණක් තිබුණා. එකතු කිරීමක් පමණක් තිබුණත් වමේ සිට දකුණට හදන් යන්න පුළුවන්. අඩු කිරීම පමණක් තිබුණත් වමේ සිට දකුණට පුළුවන්. ගුණ කිරීමත් පුළුවන්. ඔන්න බලන්න බෙදීමත් පුළුවන් පුතේ. 40 4 වෙනි ගාන නේද? 40 5න් බෙදලා ඒ පිළිතුර නැවත දෙකෙන් බෙදන්න. 84න් බෙදලා එම පිළිතුර නැවත බෙදන්න 5න්. 36 3න් බෙදලා එන පිළිතුර නැවත බෙදමු 6න්. 150 5න් බෙදලා එන පිළිතුර නැවත බෙදමු 6න්. හරි. එහෙනම් පුතේ මට උත්තර දෙන්න. 40 5න් බෙදුනොත් ඒවට අග්ගාලා කියන්න ඕනේ දරුවනේ. 40 5න් බෙදුනොත් 40ට 5 වරක් 8යි. මෙන්න මේ දෙන්න ඉස්සෙල්ලාම බෙදනවා. අපි ඒකට කියන්නේ පුතේ වමේ සිට දකුණට මේ පැත්තේ නම් හදන් යනවා. එහෙනම් 40 5න් බෙදුනහම 8යි. දැන් තියෙන්නේ 8 නැවත බෙදන්න ඕනේ දෙකෙන්. 40 5න් බෙදුනහම 8යි. දැන් 8 නැවත බෙදනවා දෙකෙන්. 8 දෙකෙන් බෙදුනොත් කීයද පුතේ? 4යි. මෙතන බලන්න 36 3න් බෙදලා නැවත 6න් බෙදනවා. 36 3න් බෙදුනොත් 12යි. 36ට 3 අරක් 12යි. 12 නැවත බෙදන්න ඕනේ 6න්. එහෙනම් 12 6න් බෙදුනේ පස්සේ පුතේ 12ට 6 වරක් 2යි. 84ට බෙදලා නැවත 5ට බෙදන්න. 84ට බෙදුනොත් පුතේ 8ට 4 වරක් 2යිනේ 20යි. 84න් බෙදපුවාම 20යි. 20 නැවත බෙදන්න ඕනේ 5න්. 20 5න් බෙදුනහම 4යි. 150 5න් බෙදුනොත් පුතාලා දන්නවා 15ට 5 වරක් 3යි 30යි. මේ දෙන බෙදුනහම එන උත්තරේ 30යි. 30 නැවත බෙදන්න ඕනේ 6න්. 30 6න් බෙදුනොත් පුතේ 5යි. හරි. එහෙනම් පළවෙනි පිටුවේ තිබිච්ච ගණන් ටික නම් පුතේ ලේසි. වමේ සිට දකුණට හදාගෙන ගියා. ඔන්න මම දෙවැනි පිටුවට එනකොට පුතාලට පොඩි කාරණාවක් කියලා දෙන්නයි යන්නේ. ඔන්න බලන්න මම කියලා දෙන්න යන්නේ පොඩි කාරණාවක්. දෙවැනි පිටුවේ බලන්න පුතේ ඔයාලට සටහනකුත් උඩ දාලා තියෙනවා. හැබැයි මේ සටහනට වඩා මම කියලා දෙන කාරණාව හොඳට තේරුම් අරගන්න පුතේ. මෙන්න මේ දෙන්න.
මම ඉස්සෙල්ලාම ගන්නම් ගුණ කිරීම බෙදීම. මේ ගුණ කිරීමයි බෙදීමයි දෙන්නට පුතේ මට කියන්න පුළුවන් මේ දෙන්න නියුණු වගේ හරියට. ඒ කියන්නේ මෙතන ගුණ කිරීම වැඩිමලුත් නැහැ බෙදීම වැඩිමලුත් නැහැ. දැන් පවුලේ නියුණු දරුවෝ දෙන්නෙක් ඉන්නකොට හැබැයි නියුණු දෙන්නගෙනුත් ඉන්නවා නේද පුතේ එක්කෙනෙක් ඉන්නවා අක්කා කෙනෙක් එක්කෙනෙක් නංගි කෙනෙක්. ඒ වගේ අර නියුණු දරුවෝ දෙන්නගෙනුත් එක්කෙනෙක් ඉපදිච්ච කෙනා තප්පර ගානකට හරි කලින් ඉපදිච්ච කෙනා වැඩිමල් කියනවා. අක්කා නංගි අයියා මල්ලි කියලා නියුණු දරුවෝ දෙන්නෙක් අපි හඳුන්වනවා. නමුත් ආසන්නෙන් ගත්තාම නියුණුයි කියන්නේ සමයිනේ. සමයි. එහෙනම් පුතේ මේ දෙන්නම සම මට්ටමේ දෙන්නේ. මෙයා වැඩිමල් කියන්නත් බෑ මෙයා වැඩිමල් කියන්නත් බෑ. එහෙනම් ಗುಣ කිරීම වැඩිමලුත් නෑ බෙදීම වැඩිමලුත් නෑ. මේ දෙන්නටම තියෙන සමාන බලතල සමාන ශක්තිය. මේගොල්ලන්ට මම අදහසක් දෙනවා නියුන් ගණිත කර්ම. එතනින් අදහස් කරන්නේ පුතේ මේ දෙන්නට තියෙන බලය මේ දෙන්නට තියෙන බලය එකයි. මේ දෙන්නට තියෙන ශක්තිය එකයි. මෙයා වැඩිමලුත් නෑ මෙයා වැඩිමලුත් නෑ. ඊළඟට තව නියුණු ඩබලක් ඉන්නවා පුතේ එකතු කිරීම අඩු කිරීම. ඒගොල්ලන්ටත් මම කියනවා නියුණු. එකතු කිරීම වැඩිමලුත් නැහැ අඩු කිරීම වැඩිමලුත් නැහැ. ඒ නිසා පුතේ මේගොල්ලෝ නියුණු නම් මෙයාටත් වැඩිපුර බලයක් නැහැ. මෙයාට මේ දෙන්නගෙන් කාටවත් වැඩිපුර බලයක් නැහැ. මේ දෙන්නගෙන් කාටවත් වැඩිපුර බලයක් නැහැ. හැබැයි මේගොල්ලෝ ඊට වඩා වෙනස්. එහෙනම් අපි බලමු පුතේ නියුන් ගණිත කර්ම වලින් ප්‍රකාශන සුළු කරනකොට බලන්න පුතාලා උඩම දීලා තියෙනවා එකතු කිරීම සහ අඩු කිරීම ප්‍රකාශනවල ඇති විට සුළු කිරීම කොහොමද කියලා තියෙන්නේ පුතේ වමේ සිට දකුණට. ඒකෙන් අදහස් කරන්නේ පුතේ එකතු කිරීම අඩු කිරීම වගේ ගණිත කර්ම තියෙනවා නම් ප්‍රකාශනයක ඒ ප්‍රකාශනයට කිසිම විශේෂත්වයක් දෙන්න එපා. වමේ සිට දකුණට කියලා කියන්නේ ඉන්න පිළිවෙලට හදනවා. මුලින් ඉන්නේ එකතු කිරීමද මුලින් ඉන්නේ අඩු කිරීමද හොයලා බලන්න එපා. කිසිම විශේෂත්වයක් දෙන්න එපා. ඒ දෙන්නම නියුණු. ඔන්න පුතේ ඒකේ පළවෙනි ගාන. 8 එකතු කිරීම 7 අඩු කිරීම 11. දැන් මෙතනින් බලන්න එපා. ඉස්කෙල්ල අඩු කරලා ඉන්නවද නෑ පුතේ වමේ සිට දකුණට. මොකද මෙතන ඉන්නේ අඩු කිරීමයි එකතු කිරීමයි විතරයි. එහෙනම් මේ දෙන්නගෙන් එකතු කිරීමට අඩු කිරීමට කාටවත් විශේෂ බලයක් නෑ. දෙවැනි එක 13 අඩු කිරීම 7 එකතු කිරීම 5. දැන් මගෙන් අහන්න එහෙම එපා පුතාලා ඉස්සෙල්ලා එකතු කරලා ඉන්නවද අඩු කරලා ඉන්නවද නෑ. අඩු කිරීමයි එකතු කිරීමයි කියන්නේ නියුණු වගේ සමයි. සමයි නම් ඉතින් ඉන්න විදියට සුළු කරමු. අඩු කරලා මොන කරමු? දී ඇති පිළිවෙලට සුළු කරන්නේ. තුන්වෙනි ගණන බලන්න පුතේ 40 අඩු කිරීම 18 එකතු කිරීම 6. එකතු කිරීම අඩු කිරීම විතරයිනේ වමේ සිට දකුණට. හතරවෙනි එක 3 එකතු කිරීම 20 අඩු කිරීම 7 වමේ සිට දකුණට. හැබැයි පුතාලා ඉතින් මේව නම් ඔයාලා දන්නවා. මොකද එකතු කරන අඩු කරන ප්‍රකාශනයක් අපි හදලා තියෙනවා. මේවා දන්න දේ. මේ ඔයාලා දන්නම දෙයක් කතා කරන්නේ. හරි. හදමු පුතේ අපි. 8යි 7යි එකතු කරනවා ඉස්සෙල්ලාම 15යි 15න් අඩු කරනවා 11. ඉස්සෙල්ලාම කරන්නේ මේ දෙන්න එකතු කරලා මෙයා අඩු කරනවා. 8යි 7යි 15යි 15න් 11ක් අඩු කරනවා 4යි. දෙවෙනි ගාන 13න් 7ක් අඩු කරලා 5ක් එකතු වෙනවා. 13න් 7ක් අඩු වුණොත් පුතේ උත්තරේ 6යි. 13න් 7ක් අඩු වුණොත් උත්තරේ 6යි. ඊට පස්සේ මේ 5 එකතු කරනවා. මේ දෙන්න අඩු කරලා ඒන කෙනාට 5 එකතු වෙනවා. 6යි 5යි 11යි. මෙතන බලන්න පුතේ 40න් 18ක් අඩු කරලා 6ක් එකතු වෙනවා. 40න් 18ක් අඩු වෙන පුතේ 10න් 8ක් 2යි. 3න් 1ක් 2යි 22ක් එනවනේ මේ දෙන්න අඩු කළොත් 22යි. ඊට පස්සේ මේ 6 එකතු කරනවා. වමේ සිට දකුණට එච්චරයි. 22යි 6යි 28යි. පුතාලා දැනගෙන ඉන්න ඕනේ මේ දෙන්න නියුණු කියලා නේ. නියුණු නම් මේ දෙන්නට කාටවත් විශේෂත්වයක් නැහැ තියෙන පිළිවෙලට. දැන් මෙතන නම් අඩු කළා ඊට පස්සේ එකතු කළා. මෙතන එකතු කළා අඩු කරන්නේ. එහෙනම් 3ට 20 එකතු වුණොත් 23යි. අඩු කරන්න 7යි. 13න් 7ක් 6යි මෙතන 16යි. එහෙනම් පුතේ මේ ගණිත කර්ම දෙක වැඩි මල් බවක් නැහැ. ඉන්නේ කොහෙද? එකතු කළායි අඩු කරන්නේ. මෙතන අඩු කළායි එකතු කරන්නේ. කාටවත් වැඩි සැලකිලි නැහැ. මේ දෙන්න නියුණු නිසා මේ දෙන්නට වැඩි සැලකිලි නැහැ. එහෙනම් පුතාලට 6 වෙනි ගණන යටතේ තියෙනවා තව ගණන් 4ක්. ඒත් නියුණු ගැන කතන්දරයක්. මොකද්ද බලන්න නියුණු ගැන කතන්දරේ?
ගුණ කිරීම සහ බෙදීම. හැබැයි පුතාලා මේව නම් ඔයාලට ටිකක් අලුත් කාරණා. දැන් අද ඕගොල්ලෝ ඉගෙන ගත්තා නේද ගුණ කිරීමයි බෙදීමයි කියන්නේ දෙන්නේ කොනාට ඒ දෙන්නම නිකන් එක දවසේ ඉපදිච්ච දෙන්නේ. නේද? අම්මට ඉපදුනේ ගුණ කිරීම ඉපදිච්ච දවසේම තමයි බෙදීම ඉපදුනේ. අන්න එතකොට මේ දෙන්න නියුණු. හරි නේද? දැන් නියුණු. එතකොට නියුණුන්ට කාටවත් ලොකු බලයක් දෙන්නම සමයි. සම මට්ටමේ ඉන්නේ. හරි. දැන් එහෙනම් බලන්න පුතේ මේ නියුණු ඉන්න ගණන් 6ක් වෙනි ගාන සුළු කරනවා මම. 7 ගුණ කිරීම 10 බෙදීම 5. 2 20 බෙදීම 5 ගුණ කිරීම 7. 8 ගුණ කිරීම 3 බෙදීම 12. 45 බෙදීම 9 ගුණ කිරීම 6. මෙන්න බලන්න පුතේ නියුණුන්ගේ වැඩ කිනේ. පුතාලා බලන්නකෝ 7 10න් ගුණ කරනවා. දැන් මම කිව්වා මේක නියුණු නම් මොකද වෙන්නේ? වමේ සිට දකුණට. එහෙනම් ගුණ කළයි බෙදන්නේ. මෙතන බෙදීම කළයි ගුණ කරන්නේ. මෙතන බෙදීම කළයි ගුණ කරන්නේ. ගුණ කිරීම කළයි බෙදන්නේ. තාම පුතේ අපිට ප්‍රශ්නයක් මතුන්නේ මොකද? මේ නියුණු එකයි ගනුදෙනු කරන්නේ. හරි. 7 10න් ගුණ කළා 70යි 5න් බෙදන්න. 7 10න් ගුණ කළා 70යි 5න් බෙදන්න. එතකොට පුතේ 70 5න් බෙදුනොත් 7ට 5 වරක් 1 5යි 6 7 2යි 20ට 5 වරක් 4 14යි. මෙතන පුතාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ 20 5න් බෙදලා ඉන්නවා. 20 5න් බෙදුනොත් 4යි. ඊට පස්සේ ගුණ කරනවා 7න් 4 වරක් 7 28යි. 8 3න් ගුණ කරමු පුතේ තුන්වෙනි ගාන. දැන් මෙතන ගුණ කිරීම බෙදීම නම් ඉන්න පිළිවෙලට. වමේ සිට දකුණට. 8 වරක් 3 24යි. ඊට පස්සේ ඕක බෙදනවා 12න්. 24 12න් බෙදුනොත් 2යි. ඉතින් පුතේ මේවට එකවරම උත්තර ලියන්න පුළුවන් නේද? 8 වරක් 3 24යි 24 12න් බෙදුනහම 2යි. 45 9න් බෙදුනහම 5යි. 5 ගුණ කරනවා 6න් 30යි. එහෙනම් පුතේ මේ ගණන් දැනගෙන හැදුවත් නොදැන හැදුවත් ගණිතය දන්නේ නැති කෙනෙක් හැදුවත් හරියනවා. මේ පාඩම පිළිබඳ දන්නේ නැති කෙනෙක් කොහේ හදන් යනවා 8 3න් ගුණ කරනවා 24යි 24 12ට බෙදනවා 2යි යාටත් උත්තරේ එනවනේ. 45 9ට බෙදනවා 5යි 5 6න් ගුණ කරනවා 30යි එයාටත් උත්තරේ එනවනේ. හැබැයි පුතේ මේ අපි කතා කළේ ගුණ කිරීම බෙදීම කියන්නේ අපි කිව්ව නියුන් ගණිත කර්ම. එකතු කිරීම අඩු කිරීම කියන්නේ ඒකත් නියුන් ගණිත කර්ම. එහෙනම් ඔන්න පුතේ දැන් බලන්න ප්‍රකාශන සුළු කිරීම තව දුරටත් කියලා පුතාලට දාලා තියෙනවා. බලන්න අන්නේ සටහන හැමෝම කියවන්න බලන්න මොකක්ද කියලා සටහන. පළමුව ගුණ කිරීම බෙදීම පමණක් ඇති කොටස් වමත් පස සිට දකුණු පසට සුළු කරන්න. ඉන්පසු එකතු කිරීම සහ අඩු කිරීම පමණක් ඇති කොටස් වමත් පස සිට දකුණු පසට සුළු කරන්න. එහෙනම් පුතේ මතක තියාගන්න මේ ගුණ කිරීම බෙදීම කියන්නේ පවුලේ වැඩිමල් දරුවෝ. එකතු කිරීම අඩු කිරීම කියන්නේ එයාලගේ නංගිලා මල්ලිලා. හැබැයි මේ දෙන නංගිලා මල්ලිලා වුණාට නියුණු. මේගොල්ලෝ අයියලා අක්කලා වුණාට නියුණු. එහෙනම් හැම වෙලේම පුතේ මෙතන ප්‍රබලත්වයේ තියෙන කාටද? අයියලා අක්කලා පවුලේ ප්‍රබල වැඩි. නංගිලා මල්ලිලා ප්‍රබල අඩුයි. එහෙනම් මේගොල්ලන්ගේ මතක තියාගන්න මේ ගණිත කර්ම වල වැඩිමල් ගණිත කර්මය. මේ පවුලින් අයියලා අක්කලා තමයි ගුණ කිරීම බෙදීම. නංගිලා මල්ලිලා තමයි එකතු කිරීම අඩු කිරීම. එහෙනම් බලන්න මේ දෙන්නට තමයි අපි වැඩි සැලකිලි දක්වන්නේ. ගෙදර වැඩිමල් ළමයි. පවුලේ වැඩිමල් ළමයි. එහෙනම් පුතේ අපි බලමු. ඉස්සෙල්ලාම ගුණ කිරීම බෙදීමට වැඩි සැලකිලි. එකතු කිරීමට අඩු කිරීමට අඩු සැලකිලි. බලමු අපි එහෙමනම් 7 වෙනි ගාන. මෙන්න බලන්න පළවෙනි ගානෙම පුතාලා අල්ලගන්න ක්‍රමය. 10 එකතු කිරීම 5 ගුණ කිරීම 3 කියලා තිබුණොත් දැන් බලන්න වැඩි සැලකිලි දෙන්නේ එකතු කිරීමටද වැඩි සැලකිලි ගුණ කිරීමටද? වැඩි සැලකිලි ගුණ කිරීමට. ගුණ කිරීම තමයි වැඩිමල්. ඊට පස්සේ තමයි පුතේ එකතු කරන්න අඩු කරන්න. එහෙනම් මෙතන වැඩි සැලකිල්ල තියෙන පුතේ මෙන්න මේ දෙන්නට. ඕක දන්නේ නැති කෙනා මේගොල්ලන්ගේ වැඩිමල් කෙනා බාල කෙනා දන්නේ නැති කෙනාට තමයි මේ කරන්නේ. ඒකනේ පිලක්කයි 10යි 5යි එකතු කරලා 15යි 15 තුලින් ගුණ කරන්නේ. එහෙනම් මෙතන ඉස්සෙල්ලා ගුණ කරන්නේ පුතේ ඉස්සෙල්ලාම කරන්නේ වැඩිමල් ගණිත කර්මය නොහොත් ගුණ කිරීම.
එකතු කරන්නේ පස්සේ. එහෙනම් 10 එකතු කිරීම ඉස්සෙල්ලම කරන්නේ පුතේ. මම යටින් ඉරක් ගහගන්නේ පුතාලා චූටියට පැන්සලෙන් වැඩිමල් දෙන්න යටින්. ඉස්සෙල්ලම කරන්නේ 5 වරක් 3 15. ඔන්න පළවෙනි පියවර. වැඩිමල් ගණිත කර්මය පළමුව සුළු කරමු 5 වරක් 3 15යි. දැන් ඉතින් පුතේ අන්තිම එකතු කරමු. එහෙනම් එකතු කළොත් කීයද 25යි. දැක්කා නේද 5 3ෙන් ගුණ කළා 15 වරම් 15ට 10 එකතු කළා 25 ගත්තා. වැඩිමල් තැන දුන්නේ ගුණ කිරීමට. ඔන්න අපි බලමු තව ගානක්. 20න් අඩු කරන්න 7 ගුණ කිරීම 2. බලන්න මෙතන වැඩිමල් කෙනා අඩු කිරීමද ගුණ කිරීමද? වැඩිමල් කෙනා අඩු කිරීමද ගුණ කිරීමද? ගුණ කිරීම. එහෙනම් පුතේ ඉස්සෙල්ලාම වැඩිමල් කෙනා තමයි සුළු කරන්නේ. 20 අඩු කිරීම 7 වරක් 2 14. නා ඉස්සෙල්ලාම කරන්නේ 7 2න් ගුණ කරලා ඉන්නවා. කොයි වෙලාවකවත් පුතේ 20න් 7ක් අඩු කරලා 2න් ගුණ කරන්න බෑ. මොකද ගුණ කිරීම තමයි ප්‍රබල. එතකොට ඉස්සෙල්ලාම ගුණ කරලා ඉන්නවා. ඊට පස්සේ 20න් 14ක් අඩු කරනවා කියද පුතාලා? 6. දැක්ක නේද? ගුණ කිරීම පළමුව ඉන්පසුව තමයි අඩු කිරීම. මෙතනත් ගුණ කිරීම පළමුව ඉන්පසුව තමයි එකතු කිරීම. එහෙනම් බලන්නකො තුන්වෙනි ගාන 25 අඩු කිරීම 21 බෙදීම 3. කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන් 25න් 21ක් අඩු කළා 3ෙන් බෙදනවා දෝ නෑ. මෙතන පුතේ අඩු කිරීමට වඩා ප්‍රබල කෙනා කවුද? අඩු කිරීමට වඩා වැඩිමල් කෙනෙක් ඉන්නවා පවුලේ කවුද? බෙදීම. එහෙනම් මෙතන ඉස්සෙල්ලම කරන්න ඕනේ පුතේ මෙන්න මේ බෙදීම. ඔය වැඩිමල් බාල දෙක හඳුනාගත්තා නම් වැඩේ හරි. එහෙනම් පුතේ අපි 25න් අඩු කරන්නේ 21 3ෙන් බෙදලා එන 7. දැක්ක නේද 25න් 21ක් අඩු කළේ නෑ. 21 3ට බෙදලා 7. ඔන්න ඒක හරි. දැන් කරන්න 25න් 7ක් අඩු කරන්න 15න් 7ක් 8යි නම් 18යි. පළමුව බෙදුවා 7යි ඉන්පසු 25න් 7 අඩු කළා. හතරවෙනි ගණනට යමු අපි. 18 එකතු කිරීම 20 බෙදීම 4. පුතාලා දැන් දන්නවා මං අහන්න යන ප්‍රශ්නේ කවුද වැඩිමල්? වැඩිමල් තමයි බෙදීම. ඊට පස්සේ තමයි බෙදීමට පස්සේ තමයි එකතු. එහෙනම් බෙදලා යමු ඉස්සෙල්ලාම 18 20 4ෙන් බෙදුනහම 5යි. මෙන්න වැඩිමල් කෙනා බෙදීම නම් 5යි බෙදුවා. 20 4ෙන් බෙදුවා 5යි. දැන් තියෙන්නේ 18ට 5ක් එකතු කරන්න 8යි 5යි 13න් 3 එකක් ඉතුරු 23යි. දැක්ක නේද පුතේ? දැන් ඔයාලට 20ට 18 එකතු කරන්න දැන් හිතෙන්න බෑනේ. මොකද බෙදලයි එකතු කරන්නේ. ගුණ කළයි අඩු කරන්නේ. මේ අනුව වැඩිමල් කෙනා මුලින් කළයි යන්න ඕනේ. දැන් අපි ගණන් හදලා තිනා පුතේ 4ක්. එහෙනම් බලන්න පස්වෙනි ගණන 18 බෙදීම 2 එකතු කිරීම 20. මෙතන වැඩිමල් කෙනා එකතු කිරීමට කලින් ඉන්න බෙදීම. එහෙනම් බෙදීම ඉස්සෙල්ලා කරනවා 18 2ෙන් බෙදලා ඉන්නවා 9යි. දැන් එකතු කරනවා 20. එතකොට 29යි. හරිම ලේසි. 12 ගුණ කිරීම 5. 12 ගුණ කිරීම 5 අඩු කිරීම 40. දැන් මම පුතාලගෙන් අහනවා ප්‍රශ්නයක්. ඔයාලා උත්තර දෙන්න ඕනේ දැන්. ගුණ කිරීමයි අඩු කිරීමයි ගත් විට කවුද වැඩිමල්? ගුණ කිරීම. එහෙනම් ඉස්සෙල්ලා කරන්නේ ගුණ කරලා ඉන්නවා. 12 වරක් 5 60යි. පස්සේ අඩු කරනවා 40ක් උත්තරය 20යි. ඔන්න පුතේ දැන් ටික ටික ඔයාලා පිළිවෙලකට හුරු වෙනවා. මෙතන වැඩිමල් කෙනාට මූලිකත්වය දෙනවා. දැන් අපි මේ හදලා ඉවර කළේ ගණන් 6ක්. තව 4ක් අපි හදනවා. ඔන්න පුතේ බලන්න තව 4ක් මේ ගණිත කර්ම 4 යෙදෙන මේ එකතු කරන අඩු කරන ගුණ කරන බෙදෙන යෙදෙන මේ ගණන් 4ක් හදනවා. හොඳයි. මෙන්න බලන්න පුතේ හොඳට අවධානයෙන් ඉන්න මේ ගණන් 4. 7 18 බෙදීම 2 එකතු කිරීම 3 ගුණ කිරීම 5. ගණන් 4ක් ලියන නිසා පුතේ මම තව චුට්ටක් කුඩා කරලා ලියන්න නැත්නම් ඉඩ මදි වෙයි බෝඩ් එක. 18 බෙදීම 2 ගුණ කිරීම 3 අඩු කිරීම 15.
ඊළඟට 4 ගුණ කිරීම 5 අඩු කිරීම 40 බෙදීම 5 9 10 ගණන් දෙක 18 බෙදීම 2 ගුණ කිරීම 3 මෙතන පුතේ වැරදුනා නේද? සෝරි මෙතන වැරදුනානේ 7 වෙනි ගාන 18 බෙදීම 2 එකතු කිරීම 3 ගුණ කිරීම 5 මෙතන තමයි 18 බෙදීම 2 ගුණ කිරීම 3 අඩු කිරීම 15 10 වෙනි ගාන 18 අඩු කිරීම 5 ගුණ කිරීම 8 බෙදීම 4 හොඳයි පුතේ මේ බලන්න අපිට හොඳ දැනුමක් ඕනේ මෙන්න මේ ගණන් 4 හදන්න පුතාලා බලා ගන්න එහෙනම් මේ ගණන් 4 දැන් ඔයාලට උත්තර දෙන්නත් පුළුවන් ඔන්න බලමු මේ ප්‍රකාශනයේ වැඩිමල් අය කවුද? වැඩිමල් අය කවුද? වැඩිමල් අය තමයි පුතේ ගුණ කිරීම සහ බෙදීම. එහෙනම් වැඩිමල් උනාට ඒ දෙනා නියුණු. එහෙනම් ගුණ කිරීමට තියෙන බලයම තියෙනවා බෙදීමට. ඒ නිසා අපිට මේ ප්‍රකාශනයේ බෙදීමත් කරන්න පුළුවන් ගුණ කිරීමත් කරන්න පුළුවන් එකවර. මොකද මේ දෙන්නම නියුණුවා. එහෙනම් 18 දෙකෙන් බෙදමු 9යි. මේ එකතු කිරීමේ 3 ඔහොමම තියෙනවා. අනේ එකතු කිරීම නෙමෙයිනේ පුතේ. එතකොට ඔන්න මේ එකතු කිරීම ලකුණු. ඊළඟට 15 3ෙන් ගුණ වෙනවා. බෙදීමත් කළොත් 18 දෙකෙන් බෙදුනොත් 9යි. දැන් 15 3ෙන් ගුණ කළොත් 45යි. එතකොට පුතේ මේ දෙන්නම පළමු වර කරන්න පුළුවන්. බෙදීමත් කරන්න පුළුවන් 18 දෙකෙන් 9යි. ගුණ කිරීමත් කරන්න පුළුවන් 15 3ෙන් 45යි. මොකද මේ දෙන්නම නියුණු දෙන්නෙක්. එතකොට මේ දෙන්න මෙයාලට වඩා වැඩිමල් නිසා එකතු කරන අඩු කරනට පෙර ආතුව මේ එකතු කිරීමට කලින් බෙදලා ඉන්න පුළුවන්. එකතු කිරීමට කලින් ගුණ කරලා ඉන්න පුළුවන්. දැන් තියෙන්නේ පුතාලට මේ දෙන්න එකතු කරන්න 45යි 9යි කියන්නේ 54යි. ගුණ කිරීම සහ බෙදීම මූලිකව සිදු වුණා. එහෙනම් බලන්න පුතේ මෙතනත් ගුණ කිරීම ඉන්නවා බෙදීම ඉන්නවා. එහෙනම් ගුණ කිරීම සුළු කළොත් 4 වරක් 5 20යි. මෙතන තියෙන බෙදීමක් 45න් බෙදුනොත් 8යි. එහෙනම් මෙතනත් ගුණ කිරීම බෙදීම වැඩිමල් හැබැයි වැඩිමල් වුණාට නියුණු. ඉස්සෙල්ලාම ගුණ කිරීම සහ බෙදීම ඉවර කරන් ඉන්නවා. දැන් තියෙන 20න් 8ක් අඩු කරලා 12ට යන්නේ. දැක්ක නේද පුතේ මූලිකත්වය දෙන්නේ වැඩිමල් අයට. මේ බෙදීම ගුණ කිරීමට මූලිකත්වය දුන්නා. බෙදුවා 9යි ගුණ කළා 45යි. අතනත් ගුණ කිරීම බෙදීමට මූලිකත්වය දුන්නා. මෙන්න මේ ගැන හිතන්න ඕනේ පුතේ. හොඳට බලන්න දැන් මෙතන වැඩිමල් අය දෙන්නෙක් ඉන්නවා ගුණ කිරීමයි බෙදීමයි. හැබැයි මේ දෙන්න වැඩිමල් වුණාට ගුණ කිරීමට කලින් බෙදීම වැඩිමල් කියන්නත් බෑ. බෙදීමට ගුණ කිරීම බෙදීමට වඩා ගුණ කිරීම වැඩිමල් කියන්නත් බෑ. එතකොට මේ දෙන්න නියුණු නම් පුතේ වමේ සිට දකුණට තමයි මේක සුළු කරන්නේ. එහෙනම් මේක සුළු කරන්නේ වමේ සිට දකුණට. එහෙනම් මේකේ මේ දෙන්න වැඩිමල් දෙන්න. එහෙනම් 18 දෙකෙන් බෙදලා ඉන්න 9යි. ඊට පස්සේ තියෙනවා පුතේ ඕක 3ෙන් ගුණ කළා 15ක් අඩු කරන්න. මුලින්ම කලේ 18 දෙකෙන් බෙදපු එක පමණයි. 18 දෙකෙන් බෙදලා 9යි නම් දැන් කරන්නේ 9 3ෙන් ගුණ කරනවා. එහෙනම් 9 වරක් 3 27යි. ඊට පස්සේ 15ක් අඩු කරනවා. හරිනේ පුතේ. 18 දෙකෙන් බෙදලා 9 ගත්තා. ඊළඟට 9 3ෙන් ගුණ කළා 27යි. දැන් 15ක් අඩු කරන්න. 7න් 5ක් 2යි 2න් එකක් 1යි. 12යි පිළිතුර. මෙතන බලන්න කවුද මේ දෙන්නගෙන් වැඩිමල් අය? ගුණ කිරීම සහ බෙදීම. එහෙනම් ගුණ කිරීම බෙදීම දෙන්නම වැඩිමල් වුණාට මෙතන ප්‍රමුඛ ස්ථානයේ දෙන්නේ දී ඇති පිළිවෙලට. එන ඉස්සෙල්ලාම ගුණ කළා ඊට පස්සේ බෙදනවා. 18 හොමම හිටපු දෙයින් 5 8ෙන් ගුණ කරන්න 5 වරක් 8 40යි. බෙදීම 4. දැක්කද මෙතන ප්‍රමුඛ ස්ථානයේ දුන්නේ පුතේ මේ ගණිත කර්ම දෙකෙනුත් ගුණ කිරීම කළා පසුව බෙදන්න. දැන් ඊළඟට මේ දෙන්නගෙන් වැඩිමල් කවුද? අඩු කිරීමට කලින් බෙදීම. එහෙනම් බෙදලයි අන්තිමට අඩු කරන්නේ. බෙදමු 44න් බෙදුනොත් 10යි. 44ට බෙදුනොත් 10යි. දැන් උත්තරේ ගන්න 18න් 10ක් අඩු කළොත් කීයද පුතේ? 8යි. 18කින් 10ක් අඩු කළොත් 8යි. එහෙනම් මේක හදන පිළිවෙලක් තිබුණා. ඒ තමයි පුතේ ඉස්සෙල්ලාම ගුණ කිරීම කළා. ඊට පස්සේ ගුණ කිරීමට පස්සේ ඉන්න බෙදීම කළා.
ඊට පස්සේ තමයි අඩු කිරීම කළේ. දැන් දැක්කද ඉස්සෙල්ලාම කළේ ගුණ කිරීම. 5 වරකට 40. ඊළඟට කළේ 44න් බෙදුවා 10යි. ඊට පස්සේ කළේ අන්තිමට අඩු කිරීම කරා. දැන් අපි ගණන් 10ක් යනකල් හැදුවා. එහෙනම් පුතේ ප්‍රකාශනයක් කොච්චර එකතු කරන අඩු කරන ගුණ කරන බෙදෙන මෙන්න මේ කට්ටිය කොහොම තිබුණත් අපි මේ ප්‍රකාශනයේ මූලිකත්වයේ දින ගුණ කරන බෙදනේම පළවෙනි පියවරෙන් හදනවා. එකතු කරන අඩු කරන ඒවා කරන්නේ දෙවෙනි පියවරෙන්. එතකොට දැන් මෙතන බලන්න ගුණ කිරීමයි බෙදීමයි නියුණු වුණාට වමේ සිට දකුණට ගුණ කළයි බෙදුවේ. මෙතනත් බෙදීම ගුණ කිරීම තියෙනකොට වමේ සිට දකුණට බෙදලයි ගුණ කිරීම. ඒතකොට නියුණු වුණොත් වමේ සිට දකුණට බෙදලා ගුණ කරනවා. මෙතන නියුණු වුණොත් විතරයි මෙතන නියුණු වෙනවා මේ දෙන්න. එතකොට මොකද කරන්නේ? ගුණ කළා බෙදනවා. වමේ සිට දකුණට. එහෙනම් පුතේ අපි දැන් පිටු දෙකක වැඩ අවසන් කළා. ඔන්න බලන්න දැන් තව තියෙනවා 11 12 13 14 15 16 කියලා. මේ ගණිත කර්ම හතරෙන් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම දීපු ගණිත කර්ම හතරෙන් තව ප්‍රකාශන 6ක් තියෙනවා පුතාලට. එහෙනම් ඔන්න බලන්න මේ 6ට උත්තර. ගුණ කිරීමයි බෙදීමයි වැඩිමල් එයාලට වඩා බාලයි එකතු කිරීම සහ අඩු කිරීම. දැන් අපි බලමු මෙන්න මේ 11 12 13 14 15 16 11 7 15 බෙදීම 3 අඩු කිරීම 10 12 25 3 7 එකතු කිරීම 5 13 වැනි ගණන 7 3 5 15 බෙදීම 5 තාලගේ අච්චපොතේ මට්ටමට තමයි මේවා සකස් කරලා තියෙන්නේ 28 බෙදීම 7 එකතු කිරීම 5 ගුණ කිරීම 3 අඩු කිරීම 10 හරි 18 බෙදීම 2 ගුණ කිරීම 3 අඩු කිරීම 15 බලන්න පුතේ ටක් ගාලා ඉවර කරනවා 18 අඩු කිරීම 5 ගුණ කිරීම 8 බෙදීම 4 එහෙනම් පුතේ මේ ප්‍රකාශනය තුල දැන් හොඳට හොරුයි පුතාලට වැඩිමල් අය කවුද බලමු මෙතන වැඩිමල් දෙන්නෙක් නෑ වැඩිමල් එක්කෙනයි බෙදීම විතරයි එහෙනම් පළවෙනි පියවර තමයි පුතේ වැඩිමල් කෙනාට සැලකීම නේද මේකේ හොඳ ආදර්ශයකුත් තියෙනවා නේද පුතේ අර වැඩිහිටියන්ට මුල් දැන දෙමු හරි නේද මෙන්න වැඩිහිටියෙක් එහෙනම් පුතේ අපි 7 එකතු කිරීම 15 3න් බෙදලා ඉන්නවා 5යි. පළවෙනිම 15 3න් බෙදුණා 5යි. දැන් අඩු කරනවා 10යි. දැන් පුතේ වමේ සිට දකුණට යන්න පුළුවන් මොකද මේගොල්ලෝ නියුණු. එහෙනම් නියුණු යමු වමේ සිට දකුණට 7යි 5යි 12යි. 12න් 10ක් අඩු වුණොත් 2යි. බලන්න පුතාලා ගණන් අච්චුපොත්ත වුණාම මේ උගන්නන ක්‍රමේ ගොඩාක් පැහැදිලි අච්චුපොතේත් ඔය සටහන් තියෙනවා. නමුත් මම ඊටත් වඩා මේක විශේෂ කරලා ඔයාලට කියලා දුන්නා. අච්චුපොතේ නේ නියුණු අරව මේව කියලා. මෙතනින් ඉන්න වැඩිමලාට සැලකිල්ල දක්වන්න ඕනේ එකතු කිරීමටත් වඩා ගුණ කිරීම වැඩිමල් එයාට සැලකිල්ලක් දක්වමු. එහෙනම් 25 එකතු කිරීම 3 වරක් 7 ගුණිතය තමයි ඉස්සෙල්ලා ගන්න 21යි. එකතු කිරීම 5. දැන් නම් පුතේ වමේ සිට දකුණට යන්නත් පුළුවන්. එහෙනම් 25යි 21යි එකතු වුණොත් 46යි. 46යි. ඕකට එකතු කරනවා 5ක්. එහෙනම් 51යි. 46යි 5යි 51යි. වමේ සිට දකුණට. මෙතන බලන්න හඳුනා ගන්න වැඩිමල් අය කවුද කියලා ගුණ කිරීම බෙදීම දෙකම වැඩිමල්. එහෙනම් ගුණ කිරීම බෙදීම දෙකම වැඩිමල්. හරි. එහෙනම් පුතේ පළමුව ගුණ කරමු 7 වරක් 3 21යි. අඩු කිරීම 5 එහෙමම තියෙනවා. එකතු කිරීම මෙන්න බලන්න පුතේ ඊළඟ වැඩිමල් දෙන්න තමයි බෙදීම. 7 වරක් 3 21 එනවා 15 5න් බෙදුනොත් 3ක් එනවා. ඔන්න දැන් ගුණ කිරීමයි බෙදීමයි ඉවත් වුණා. දැන් ඊළඟට පවුල ඉතුරු ඊළඟ
නියුණු දෙන්න අඩු කිරීම එකතු වෙන අඩු කළේමු 21කින් 5ක් අඩු කළා 3ක් 21කින් 5ක් අඩුනොත් පුතේ 16යි දැන් එකතු කරන්න මේ 3 16යි 3යි 19යි මෙතන වැඩිමල් කෙනා කවුද බෙදීම වැඩිමල් ඊළඟට මේ එකතු කිරීම ලකුණකින් වෙන් වෙලා ඉන්න නිසා ගුණ කිරීම වැඩිමල් එතකොට පුතේ මූලිකත්වය දෙන්නේ වැඩිමල් දෙන්න සුළු කරන්න එහෙනම් 28 7න් බෙදුනොත් 4යි එකතු කිරීම 5 3න් ගුණ වුණොත් 15යි අඩු කිරීම 10යි 28න් 7න් බෙදලා ඒන උත්තරයට එකතු කරනවා 5 3න් ගුණ වෙලා 15ක් අන්තිමට අඩු කිරීම 10යි එහෙනම් පුතේ බෙදීමයි ගුණ කිරීමයි පළමු කොටස වුණා දැන් වමේ සිට දකුණට යන්න 15යි 4යි එකතු වුණොත් 19යි 15යි 4යි 19යි 19න් අඩු කරනවා 10ක් එහෙනම් උත්තරේ 9යි උත්තරය 9යි බලන්න පුතේ මෙතනත් ගණිත කර්ම තියෙනවා බෙදීම ගුණ කිරීම අඩු කිරීම හැබැයි මෙතන මේ දෙන්න නියුණු වුණාට පුතේ වැඩිමල් වුණාට ඉන්නේ එක ළඟ බෙදීම ගුණ කිරීම එහෙනම් වමේ සිට දකුණට යමු මේ දෙකොල්ලෝ නියුණු නිසා හැබැයි නියුණු දෙන්න විසඳන්නේ වමේ සිට දකුණට ගිහලා එහෙනම් 18 දෙකෙන් බෙදලා 3ෙන් ගුණ කරමු 18 දෙකෙන් බෙදුනොත් පුතේ 9යි ඊළඟට කරන්නේ 9 ගුණ කරනවා 3 9 ගුණ කරනවා 3 අඩු කරනවා 15 බලන්න වමේ සිට දකුණට 18 දෙකෙන් බෙදුවා බෙදීම කළාට පස්සේ ගුණ කිරීම කරන්න පුළුවන් මොකද මෙතන ගත්තාන් පස්සේ පුතේ බෙදීම ගුණ කිරීම කියන්නේ නෙවුණු හැබැයි ඒ දෙන්නගෙනොත් මුලින්ම ඉන්න කෙනා බෙදීම නිසා බෙදීම කළා ගුණ කිරීමට යනවා 18 දෙකෙන් බෙදලා 9 දැන් 3ෙන් ගුණ කරනවා අඩු කිරීම 15 දැන් ගුණ කරමු 9 වරක් 3 27යි 15ක් අඩුනොත් පුතේ 7න් 5ක් 2යි 2කින් 1ක් 1යි 12යි ආවට ගියාට හදලා නම් දරුවනේ මේක 12 ගන්න බෑ 18 දෙකෙන් බෙදලා ඉන්නවා 9යි ඊට පස්සේ 9 3ෙන් ගුණ කරනවා 27යි ඊට පස්සේ 27න් 15ක් අඩු කරනවා 12යි මෙතන 18න් 5ක් අඩු කරන්න බෑ කීයටවත් පළමු කොට කරන්නේ පුතේ ගුණ කිරීම කළා ඊට පස්සේ බෙදීම කරනවා මොකද ගුණ කිරීමයි බෙදීමයි නියුණු නමුත් නියුණුන්ගෙනුත් ඉස්සරහ ඉන කෙනා වමේ සිට දකුණට යද්දි වැඩිමල් වෙන්නේ ඉදිරියෙන් ඉන්න කෙනා එහෙනම් අපි 18 අඩු කිරීම ඉස්සෙල්ලාම 5ටෙන් ගුණ කරුම් 5 වරකට 40යි. අපි මූලිකත්වයේ දුන්නේ 5 වරකට 40 ගන්න. ඔන්න 40 ගත්තා. ඊළඟ මූලිකත්වයේ දෙන්නේ අඩු කිරීමට කලින් මොකද්ද? බෙදීම. නේ අඩු කිරීමට කලින් බෙදීම. එහෙනම් බෙදලා ඉමු. අඩු කරන්නේ පස්සේ ඉස්සෙල්ලාම බෙදලා ඉමු. 44න් බෙදුනොත් බෙදීම කළයි අඩු කිරීමට එන 44න් බෙදුනොත් 4 වරක් 10යි. හරි නේද පුතේ මේ 44න් බෙදලා ඉනවා 10යි දැන් 18න් 10ක් අඩු කරනවා 8යි එහෙනම් මූලිකත්වයේ දෙන්නේ පුතේ මෙතන ඉස්සෙල්ලාම ගුණ කරලා ඊට පස්සේ බෙදලා ඒන උත්තරේ තමයි අඩු කරන්නේ දැන් ඔයාලට ටික ටික මේ කාරණාව වැටහෙනවා දැන් එහෙමනම් පුතේ බලමු පුතාලට තියෙනවා වරහන් ඇතුළත් ප්‍රකාශන සුළු කිරීම කියන එක වරහණක් යෙදෙන්නේ ඇයි කියන එක ඔන්න බලන්න පුතේ ඔයාලට දැන් මම කියලා දෙනවා වරහණක් යොදපුවාම එතන තියෙනවා පුතේ ප්‍රමුඛ ස්ථානයේ දීම ඔන්න බලන්නකෝ අපි චූටි උදාහරණයකින් කතා කරමු වරහණක් දාපු ගමන් ඒ වරහණ දාන ප්‍රකාශනයේ වරහණ දාන කොටස ප්‍රධාන වෙනවා. පුතාලා ගන්නකො යාලගේ පැවරුමේ චූටි උදාහරණයක් තියෙනවනේ පුතේ යන්නේ උදාහරණ දෙක ගමු. නංගී පෙන්සල් 7ක්ද මම පෙන්සල් 4ක්ද මිලදී ගත්තේ මොන කඩේට ගිහිලා නංගී මායි දෙන්නම පෙන්සල් මිලදී ගන්නවා. පෙන්සලක් රුපියල් 20 නම් ඒ සඳහා ගෙවූ මුදල සොයන්න. එතකොට බලන්න පුතේ පෙන්සල් ගණන කොච්චරද? පෙන්සල් ගණන පෙන්සල් ගණන තමයි නංගි ගත්ත 7ක් මම කඩෙන් ගත්ත 4ක්. දෙන්නම එකට කඩේට ගියේ නංගි 7ක් ඉල්ල ගත්තා මම 4ක් ගත්තා. ඔන්න පෙන්සල් ගණන 7 එකතු කිරීම 4. එක පෙන්සලකට 20 ගණන් එහෙනම් ගෙවූ මුදල කොච්චරද? ගෙවූ මුදල ගණන නම් පුතේ මේ අපි දෙන්නම ගත්ත මුළු පෙන්සල් ගණන
ගුණ කරනවා 20න්. දැන් කඩේට ගිහිල්ලා නංගි 7ක් අරන් මං 4ක් ගත්තාම මුදලාලි අපි දෙන්නටම වෙන වෙනම බිලක් දෙන්නේ. එතකොට අපි දෙන්නම අරන් තියෙන පෙන්සල් පොතේ 7යි 4යි 11ක්. එහෙනම් කඩේ මුදලාලි කරන්නේ 11 තමයි ගුණ කරන්නේ කීයෙන්ද? 20න්. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ පොතේ මේ ප්‍රකාශනයේ ඇතුලේ වරහන ඇතුලේ ඉන්න දෙන්න එකතු කරන් ඉන්නවා 7යි 4යි 11යි. දැන් 11 තමයි 20න් ගුණ කරන්නේ. එහෙනම් අකට බිඳුවයි දෙවරක් 1 2යි 2යි. රුපියල් 220යි නේද? එතකොට මේකට උත්තරේ රුපියල් කියලා දාමු පළ උත්තරේට විතරක්. හරි. රුපියල් 220යි. මේ ප්‍රකාශනය සුළු කරනකොට ඉස්සෙල්ලාම කරේ පුතේ වරහන ඇතුළත සුළු කරගත්තා 11යි. ඊට පස්සේ 11 20න් ගුණ කරා 22යි. එහෙනම් වරහන දාපු කොටස ඉස්සෙල්ලාම සුළු කරනවා කියන එක තමයි. එහෙනම් මේ ගණිත කර්ම දෙකෙනොත් පුතේ තවත් වැඩිමල් කෙනෙක් ඉන්නවා පවුලේ හරියට තාත්තා වගේ අම්මා වගේ. ඒ තමයි කවුද? වරහන. එහෙනම් ඔච්චරයි පුතේ මට්ටම් 3. පවුලේ බාලම පොඩි බබාලා දෙන්න නිවුණු දෙන්න එකතු කිරීම අඩු කිරීම ඊට වැඩිමල් නිවුණු දෙන්න අයියලා අක්කලා ගුණ කිරීම බෙදීම ඊටත් වඩා පවුලේ වැඩිමල් කෙනෙක් ඉන්නවා නම් අර අම්මා තාත්තා වගේ එයා තමයි ප්‍රබල. එහෙනම් ඉස්සෙල්ලාම කරන්නේ වරහන සුළු කරනවා. ඒකලා ඊට පස්සේ තමයි අනිත් ඔක්කොම කරන්නේ. එහෙනම් වරහන ඇතුළත සුළු කිරීම අංක 1. බලන්න පුතේ තව උදාහරණයක් තියෙනවා මොකද්ද? අමල් ළඟ පොත් 15ක් තිබුණා. නිමල් ළඟ පොත් 12ක් තිබ්බා. එහෙනම් අමල් ළඟ 15යි නිමල් ළඟ 12යි. දෙදෙනාම ළඟ ඇති පොත් සමානව කවර 9කට දානවා. එහෙනම් පොතේ මේ දෙන්නම එකතු කරපු පොත් ටික කවර 9කට දැම්මොත් එක කවරයකට කීයද කියලා අහනවා. එහෙනම් බලමු දෙදෙනා ළඟම පොත් කොච්චරද කියලා. දෙදෙනා ළඟම පොත් කොච්චරක් එනවද? දෙදෙනා ළඟම පොත් අමල් ළඟ 15යි නිමල් ළඟ 12යි. ඔන්න දෙන්නම ගාව තියෙන පොත් හොයන්න ඔය දෙක එකතු කරනවා. එකතු කරලා සමානව කවර 9කට දානවා. එහෙමනම් එක කවරයක පොත් එක කවරයක පොත් ගාන හොයන්න මේ දෙන්නම එකතු කරපු පොත් ගණන දෙදෙනාම ළඟ තියෙන පොත් ගන්න බෙදන්න ඕනේ 9න්. එහෙනම් පුතේ 15යි 12යි එකතු කළා ඉවර වෙලා නේද 9න් බෙදන්නේ. දැන් මෙතන 9 බෙදීම නෙමෙයි වැඩිමල්. වැඩිමල් මෙන්න මේ වරහන. එහෙනම් වරහන ඇතුළත සුළු කරන් ඉන්න ඕනේ 27ක් තියෙනවා පොත්. මේ දෙන්නම එකතු කරපු පොත් ගණන 27යි. දැන් 27 නේද 9න් බෙදන්නේ. එහෙනම් එක කවරයකට පොත් 3ක් වැටෙනවා. එහෙනම් මේ උත්තරේ ගන්න පුතේ ඉස්සෙල්ලාම කලේ වරහන සුළු කළා 27යි ඊට පස්සේ බෙදුවා. එහෙනම් දැන් අපි මෙතනදී කියලා දෙනවා පුතේ වරහන දාපු ගමන් එය ප්‍රමුඛව එය ප්‍රධාන වශයෙන් පළමු කොට සුළු කර යුතුයි. එහෙනම් පළමු කොට සුළු කරන්න කියන එක තමයි වරහනෙන් දෙන පණිවිඩය. හරි. දැන් එහෙනම් මට්ටම් 3ක් තියෙනවා. එහෙනම් පුතේ ඔයාලා මෙතනින් ඉදිරියට සුළු කරන සෑම ප්‍රකාශනයකම ඔන්න වැඩිමල් පිළිවෙල. වැඩිමල්ම කෙනා කවුද? වරහන. ඒ කියන්නේ යා ඉස්සෙල්ලාම කරන්න ඕනේ වරහන ඇතුළත ටික සුළු කරගන්න එක. ඊළඟට ඉන්න වැඩිමල් දෙන්න ගුණ කිරීම බෙදීම බාලම දෙන්න එකතු කිරීම අඩු කිරීම. එහෙනම් පුතේ ඔයාලට මේ පිටුවේත් ගණන් ටිකක් තියෙනවා එහා පැත්තෙත් තියෙනවා. මේ ටික හදලා ඉවර වුණාම පාඩම අවසන්. මෙන්න පළවෙනි ගණන 20 අඩු කිරීම 3 ගුණ කිරීම 7 අඩු කිරීම 2. පුතේ මේ ප්‍රකාශනයේ මේ ගුණ කිරීම කියන එක තිබුණත් නැතත් මේ වරහනට පිටින් තියෙන කෙනාගෙන් අදහස් කරන්නේ වරහන ඇතුළත ගුණ කිරීම කියලාම තමයි. මේ ගුණ කිරීම නැතුව තිබ්බත් මෙතන ගුණ කිරීම. එහෙනම් බලන්න මේකේ තියෙන දැන් ගණිත කර්ම ටික මොනවද? අඩු කරන්න තියෙනවා, ගුණ කරන්න තියෙනවා, අඩු කරන්න තියෙනවා. හැබැයි ඉස්සෙල්ලාම කරන්නේ වරහන. එහෙනම් 20 අඩු කිරීම 3 ගුණ කිරීම වරහන ඉවත් වෙන්නයි යන්නේ 7න් 2ක් අඩු වුණොත් 5යි. ඔන්න පළවෙනි ප්‍රබල කෙනා වරහන ඉවත් වුණා. වරහනට ඕන රාජකාරිය තමයි මේ දෙන්න ඉස්සෙල්ලාම අඩු කිරීම. ප්‍රකාශනයේ සේට්ටම කලින් මෙන්න මේ දෙන්නව අඩු කරලා දෙන එක තමයි වරහනේ රාජකාරිය. ඉතින් 7න් 2ක් අඩු කළා 5යි. ඒ රාජකාරිය කරපු ගම වරහන එතනින් ඉවත් වුණා. දැන් ඊළඟට බලමු කවුද මෙතන ඉන්න වැඩිමල් කෙනා? වැඩිමල් කෙනා ගුණ කිරීම. එහෙනම් ගුණ කරලා ඉන්න ඕනේ. මේ දෙන අඩු කරන්න බෑ. 3 වරක් 5 15යි. දැන් ඉතින් තියෙන පොතේ 20න් 15ක් අඩු කරන්න 5යි. හරි නේද? එහෙනම් ඉස්සෙල්ලාම කර දේ වරහන සුළු කළා 5යි. ඊළඟට ප්‍රබල කෙනා තමයි ගුණ කිරීම සුළු කළා 15යි. ඊට පස්සේ අඩු කළා 5යි. දෙවැනි ගණන 10
එකතු කිරීම 5 ගුණ කිරීම 7 එකතු කිරීම 2. දැන් බලන්න මෙතන ඉන්න කට්ටියකින් වැඩිමල්ම කෙනා කවුද? වරහන. වරහන සුළු කරනවා 10 එකතු කිරීම 5 ගුණ කිරීම 7යි 2යි එකතුව 9. එහෙනම් ඔන්න ඉස්සෙල්ලාම වරහන තමයි සුළු උනේ 9. ඊළඟට මෙතන මේ දෙන්නගෙන් වැඩිමල් කෙනා තමයි පුතේ ගුණ කිරීම පස්සේ බෙදීම. අඩු එකතු කිරීම. ගුණ කළා එමු 5 වරන් 9 45. එහෙනම් 10 එකතු කිරීම 45. 5 වරන් 9 45. දැන් පුතාලට තියෙනවා මෙන්න මේ දෙන්න එකතු කරන්න. එහෙනම් 45යි 10යි 55යි. එකතු කිරීම කලේ අඩු කිරීම අන්තිමටම එකතු කිරීම. හොන්න බලන්න පුතේ දැන් හොඳටම ඔයාලට මේ රටාව වැටහිගෙන එන්න ඕනේ. 40 අඩු කිරීම 21 බෙදීම 7 ගුණ කිරීම 5. ප්‍රමුඛ ස්ථානයේ දෙන්නේ පුතේ වරහනට. එහෙනම් 40 අඩු කිරීම 21 7න් බෙදුනහම 3යි. 21 7න් බෙදුනොත් 3යි. ගුණ කිරීම 5. පළමු කොට වරහන සුළු කළා. බලමු දැන් ඊළඟට ඉතුරු වෙලා ඉන්න කෙනාගෙන් වැඩිමල් කෙනා අඩු කිරීමට වඩා වැඩිමල් ගුණ කිරීම ගුණ කරනවා. 3 අර 5 15යි. 40න් 15ක් අඩු වුණොත් 10න් 5 5යි. මෙතන 3න් 1ක් 2යි 25යි. නිසි ලෙස සුළු කළොත් තමයි පුතේ මේ පිළිතුර ලැබෙන්නේ. ඒ නිසා වරහන සුළු කළා, ඊට පස්සේ ගුණ කිරීම සුළු කළා, අන්තිමට අඩු කිරීම සුළු කළා. 4 60 බෙදීම 15 අඩු කිරීම 3 වරහන් ගුණ කිරීම 7. හරි. පුතාලා දැන් බලමු මං අහන පිළිවෙට. එහෙනම් පුතාලත් මෙන්න මේ සටහන පැත්තකින් ලියාගෙන ගණන් හදන්න බල. කවුද වැඩිමල් වරහන? 60 බෙදීම 15න් 3ක් අඩු නැන් පස්සේ පුතේ 12යි ගුණ කිරීම 7. හොඳයි. ඊළඟට බලන්න මේ ප්‍රකාශනයේ ඉතුරුනේ නියුණු දෙන්නේ. බෙදීමයි ගුණ කිරීමයි. බෙදීම ගුණ කිරීම. නියුණු දෙන්නගෙන් වැඩිමල් ගුණ කිරීම කියන්නත් බෑ, බෙදීම කියන්නත් බෑ. මේ දෙන්නම සමයි. නියුණු කියන්නේ සමයි නම් වමේ සිට දකුණට යමු. එහෙනම් ඉස්සෙල්ලාම පුතේ 60 12න් බෙදලා 7න් ගුණ කරන එච්චරයි. නියුණු දෙන්නේ අහු වුණාම පුතේ වමේ සිට දකුණට. හරි. 60 12න් බෙදුනොත් 5යි. ඊට පස්සේ 7න් ගුණ කරනවා. 60ට 12 වරක් 5යි. දැන් 5 7න් ගුණ වුණොත් 5 වරක් 45යි. හරි. බලමු 5 වෙනි ගණන. 40 අඩු කිරීම 5. මේ වරහන දාලා තියෙන තැන ගුණ කිරීම ලකුණ නැතත් පුතේ මේ වරහණෙන් කරන්නේ වරහන පිට තියෙන කෙනාව ගුණ කරනවා. මෙහෙම තිබුණත් ගුණ කිරීම. 13 අඩු කිරීම 7. එහෙනම් මේකේ ප්‍රමුඛ ස්ථානයේ දෙන්නේ පුතේ වැඩිමල්ම වරහන. එහෙනම් වරහන සුළු කරමු. එතකොට 40 අඩු කිරීම 5. වරහන ඉවත් වෙන්නේ 13න් 7ක් අඩු වුණාම 6යි කියලා. ඒ 6 මෙහෙම දැම්මොත් 56 වෙනව නේද පුතේ? එහෙනම් මෙතන තියෙන 13න් 7ක් අඩු කළා ඒක 5න් ගුණ වෙන්න ඕනේ. එහෙනම් පුතේ මෙතෙන්ට ගුණ කිරීම ලකුණක් ඕනේ. මෙතන දාලා නැති වුණාට පුතේ මෙතන තියෙන ගුණ කිරීමක්මයි. 13න් 7ක් අඩු කළා 5න් ගුණ කරන්න ඕන. 13න් 7ක් අඩු නා 6යි. දැන් 6 5න් ගුණ කරන්න 6 වරක් 5 30යි. අඩු කරන්න කලින් මේ ගුණ කිරීම කළා ඉන්නවා. හරිනේ. ගුණ කිරීමට පස්සේ අන්තිමටම තමයි අඩු කරන්නේ. 40න් 30ක් 10යි. බලන්න අවසානයේදී අඩු කිරීම එකතු කිරීම කරන්නේ. වරහන සුළු කළා 13න් 7ක් 6යි. ඊට පස්සේ කරන්නේ මේ 5යි ඒ 6යි ගුණ කරනවා 5 වරක් 6 30යි. දැන් අඩු කරමු 40න් 30ක් 10යි. එහෙනම් 6 වෙනි අවසාන ගණන බලන්න පුතාලා. 25 එකතු කිරීම 4 වරහන් 7 එකතු කිරීම 2. පුතාලා බලන්න ඉක්මනට මේකේ වරහන පළමු කොට සුළු කිරීම කරන්න ඕනේ 25 එකතු කිරීම 4. මේ වරහන ඇතුලේ වටිනාකම 7යි 2යි 9යි. හැබැයි මේ 9 මේ 4න් ගුණ කරන්න තියෙන. එහෙනම් වරහනේ තේරුම ගුණ කිරීම. වරහන ඉවත් වෙනවා තමයි 7යි 2යි 9. හැබැයි මේ දෙන ගුණ කරන්න තියෙන්නේ. දැන් බලන්න පුතේ 25ට 4ක් එකතු කරන්න එකතු කිරීමට වඩා වැඩිමල් ගුණ කිරීම. එහෙනම් ගුණ කරලා ඉන්න ඕනේ. 25 එකතු කිරීම 9 වරක් 4 36යි.
මේ දෙන්න 36 ගුණ කළාට පස්සේ තමයි 25ක් එකතු කරන්නේ. අන්තිමට එකතු කිරීම. 6 5 11 3 2 5 1 61. හොඳයි පුතේ ඔයාලගේ ඊළඟ පිටුවේ තියෙන ගණන් 6යි තියෙන්නේ. දැන් බලන්න මම පාඩම ආරම්භ කරද්දිම දරුවනේ එකපාරම දුන්නත් හරි පුතේ මේ වගේ ප්‍රකාශනයක් හදමු කියලා නිකන් හතර බීරි කතාවක් වගේ. නිකන් පැටලෙනවා මොකද්ද? දැන් පුතාලට ඉලක්කයක් තියෙනවා මොකද්ද? මෙයා මූලිකයි මෙයාට ප්‍රමුඛ ස්ථානය දෙනවා ඊට පස්සේ වැඩිමල් මේ දෙන්න නියුණු වගේ ගුණ කිරීම බෙදීම එහෙනම් මට්ටම් 3කින් සුළු කරන්න පුතේ. එහෙනම් බලන්න පුතේ මේ ප්‍රකාශනයේ මට්ටම් 3කින් සුළු කරද්දී ප්‍රමුඛ ස්ථානය දෙන්නේ වරහණට. එහෙනම් මෙතන වරහණටත් ප්‍රමුඛ ස්ථානය මෙතන වරහණටත් ප්‍රමුඛ ස්ථානය. පළවෙනි පියවර වරහන් ඉවත් කිරීම පුතේ. එහෙනම් 8 වරක් 5 40යි. ඔන්න දැන් වරහන් ඉවත් වුණා. හැම වෙලෙම තනි සංඛ්‍යාවක් එක සුළු වෙලා ඉවර වෙච්ච එකම වරහන් අවශ්‍ය නැහැ. බෙදීම 12න් 7ක් අඩු වුණොත් 5යි. දැන් එතනත් වරහන් ඉවත් වුණා. එකතු කිරීම 7. මේ ටික සුළු වුණා 40යි මේ ටික සුළු වුණා 5යි 7යි. දැන් පුතේ බලන්න පළවෙනි කෙනා හරි. දැන් මෙතෙන්ට එන්න. දැන් මේ දෙන්නගෙන් වැඩිමල් කෙනා කවුද? බෙදීම. එහෙනම් බෙදලා ඉන්නවා. හරි. 45න් බෙදුනොත් 8යි එකතු කිරීම 7. අන්තිම තමයි එකතු කිරීම 8යි 7යි 15. හරිම සිම්පල්. බලන්න මේ ප්‍රකාශනයේ අපි අනුපිළිවෙල ගත්තෙන් පස්සේ පුතේ මෙතන වරහණ තියෙනවා මෙතනත් වරහන් තියෙනවා. එහෙනම් පළවෙනි පියවර වරහණ 70න් 20ක් අඩු කරන්න ඕනේ පුතේ. එතකොට 50යි. ඔන්න මේ වරහණ ඉවරයි. ඊළඟට ගුණ කිරීම 3 තියෙනවා. බෙදීම තියෙනවා. 20ට එකතු කරනවා පුතේ 5ක්. බලන්න 20ට 5ක් එකතු වුණොත් 25යි. එහෙනම් වරහන් ඉවත් වුණා නේද පුතේ? එහෙනම් බලන්න මෙතන 70න් 20ක් අඩු වුණොත් 50යි. 20ට 5ක් එකතු වුණොත් 25යි. එහෙනම් පළවෙනි රාජකාරිය වරහණෙන් කළා. මේ දෙන්නව ඉස්සෙල්ලා සුළු කළා. මේ දෙන්නව සුළු කළා. දැන් වරහන් නැහැ. හැබැයි පුතේ මේ ඉන්න දෙන්න නියුණු. ඔයාලා දන්නවා නියුණුන්ට කොහොමද සලකන්නේ? වමේ සිට දකුණට. ඒ කියන්නේ දී ඇති පිළිවෙලට. ඉස්සෙල්ලා බෙදලා ඉන්නවා කියන්නත් බෑ. ගුණ කරලා ඉන්නවා කියන්නත් බෑ. අපි වමේ සිට දකුණට කියන්නේ ගුණ කරලා ඊට පස්සේ බෙදෙනවා. 53න් ගුණ කරනවා පුතේ. 53න් ගුණ වුණොත් 150යි. දැන් බෙදනවා 25න්. 150ට 25 ඒව 6යි. 25 ඒව 6ක් 150යි. දැන් මේ ප්‍රකාශනය දිහා බලන්න මුලින්ම අපි සලකන්නේ මේකේ වරහණට. එහෙනම් 5 ගුණ කිරීම වරහණ ඇතුලේ තියෙන වටිනාකම 13න් 7ක් අඩු වුණොත් 6. මේක බෙදන්න තියෙනවා 10න් එකතු කරන්න තියෙනවා 15ක්. දැන් පුතේ බලමු වරහණ ඉවත් වුණාට පස්සේ ඉතුරු වෙන ප්‍රකාශනයේ කවුද වැඩිමල්? නියුණු දෙන්න ඉන්නවා එක ළඟ. ගුණ කිරීමයි බෙදීමයි ඉන්නවා. එහෙනම් පුතේ මේ දෙන්න වැඩිමල් වුණාට නියුණු නම් වමේ සිට දකුණට. එහෙනම් ගුණ කළයි බෙදන්නේ. 5 වරක් 6 30යි. බෙදනවා 10න් එකතු කරනවා 15ක්. දැන් ඉස්සෙල්ලාම 5 වරක් 6 30යි ගුණ කරනවා. දැන් පුතේ බෙදනවා. 30 10න් බෙදුනොත් 3යි. 30ට 10 වරක් 3යි. ඕකට එකතු කරනවා 15ක්. දැන් උත්තරේ 18යි. දැක්කද පුතේ මේ 18ක් ආවට ගියාට ලැබුණේ වරහණ සුළු කළා. ඊට පස්සේ ගුණ කිරීම කළා. ඊට පස්සේ බෙදීම කළා. 30 10න් බෙදුණා 3යි පස්සේ එකතු කළා 18යි. හරි. එහෙමනම් තව ගණන් 3ක් අවසන් වෙනකොට පුතාලට මේ ප්‍රකාශනයක ගණිත කර්ම යෙදෙන අනුපිළිවෙල හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව සුළු කරන්න පුළුවන්. නවය බලන්න පුතේ ගණන් 9 නම් 10 11 12 ගණන් 3 10 11 12 නවය එකතු කිරීම 3 වරහන් 5 එකතු කිරීම 7 බෙදීම 9 අඩු කිරීම 11 අපි හදමු. මේ ප්‍රකාශනයේ මුලින්ම වරහණ ඉවත් කිරීම කරන්න පුතේ. එහෙනම් ඕන වරහණ ඉවත් කරන්න යන්නේ 9 එකතු කිරීම 3
වරහණ ඇතුලේ ඉන්නේ 5යි 7යි 12යිනේ. හැබැයි ඒ 12 තුනෙන් ಗುಣ කරන්නයි තියෙන්නේ. වරහණ ඇතුලේ වටිනාකම 12යි. හැබැයි ඒ 12 තුනෙන් ಗುಣ කිරීමක් මෙතන තියෙනවන්නේ ಗುಣ කිරීම දාන්න ඕනේ. දැන් මේකට දානවා පුතේ මොකද්ද? බෙදීම 9 අඩු කිරීම 11. දැන් මෙන්න මේ ප්‍රකාශනයේ දිහා බලමු. කවුද වැඩිමල්? මෙතන ඉන්න වැඩිමල් කෙනා පුතේ මේ දෙන්න. හැබැයි මේ දෙන්න ඉන්නේ එක ළඟ. දෙකම එකවර කරන්න බෑ. එතකොට පුතේ 3යි 12යි ගුණ වෙලා ඊට පස්සේ බෙදීම තමා කරන්නේ. නම් මෙන්න මේ ගුණිත බෙදීම් වමේ සිට දකුණට ගුණ කළා ඉන්නවා. 9 එකතු කිරීම 3 අරත් 12 36 බෙදීම 9 අඩු කිරීම 11. මේ නියුණු දෙන්නගෙනුත් වැඩිමල් නියුණු දෙන්න තමයි ಗುಣ කිරීමයි බෙදීම. එහෙනම් ಗುಣ කරලා තමයි ඊට පස්සේ බෙදන්නේ. දැන් මෙතන ඊළඟ ප්‍රමුඛ ස්ථානෙ දෙන්නේ බෙදීමට. මොකද මේ ಗುಣ කිරීම බෙදීම එකවර ඇති විට ಗುಣ කිරීම කළා තමයි බෙදීමට යන්නේ. දැන් බෙදලා ඉන්නවා. 9 එකතු කිරීම 36 9ෙන් බෙදුනොත් 4යි. ඔන්න ඒකත් බෙදීමත් අවසන් වුණා 4යි අඩු කිරීම 11. පුතාලට මේක එකවරම උත්තරේ ලියන්නත් පුළුවන්. අපි මේකත් යමු පුතේ වමේ සිට දකුණට. දැන් ගුණ කිරීම බෙදීම අවසන්. එහෙනම් එකතු කිරීම අඩු කිරීම. දැන් ඉන්නේ මේගොල්ලෝ නියුණු මට්ටම වමේ සිට දකුණට. 9යි 4යි එකතු වුණොත් 13යි. 13න් අඩු කරනවා 11. දෙකයි. වරහණ සුළු කළා. ඊට පස්සේ ගුණ කිරීම සුළු කළා 36යි. ඊට පස්සේ බෙදීම සුළු කළා 36. 9 බෙදලා 4යි. ඊළඟට මේ දෙන්න එකතු කළා මෙහා අඩු කළා. දැන් මේක ඊ타ත්ම නිවැරදි පිළිතුර. මේක හදුවේ පොතේ වමේ සිට දකුණට කියන නීතියට. ඒ කියන්නේ හැම වෙලේම ගණිත කර්ම වල අනුපිළිවෙලින් තමයි සුළු කිරීම කරේ. 11 වෙනි බලමු. 15 ගුණ කිරීම 4 බෙදීම වරහන් 14 අඩු කිරීම 2 එකතු කිරීම 7. දැන් මේ පාඩම පුතාලා ඉගෙන ගන්න නැතුව මම එකපාරම දුන්නත් හරි පුතේ මේ ප්‍රකාශනයේ උත්තර වෙලා දෙන්න කියලා. ඔයාලට නිසි ඉලක්කයකට ගාන හදන්න යන්න බෑ. දැන් ඔයාලට ඉලක්කයක් තියෙනවා. බලන්න දැන් දන්නවා මේ ප්‍රකාශනයේ වැඩිමල්ම තැන තමයි පුතේ බෙදීම. හරි බෙදමු. 15 ගුණ කිරීම 4 බෙදීම වරහන 14න් දෙකක් අඩු වෙනවා. ඒ කියන්නේ 12යි. ඔන්න වරහන වටිනාකම 12යි. එකතු කිරීම 7. දැන් ඉතින් පුතේ වරහන් ඉවත් වුණාට පස්සේ අපි බලනවා ඊළඟ වැඩිමල් අයවලුන් කවුද? ගුණ කිරීම සහ බෙදීම වැඩිමල්. හැබැයි ඒ දෙනා නියුණු නම් පුතේ බෙදීම ඉස්සෙල්ලා කරන්න දඟලන්නේ නැහැ. ගුණ කිරීම දලගන්නේ නැහැ. අපි සලකන්නේ මෙන්න මේ ගුණ කිරීම බෙදීමේ වැඩිමල් නෙමේ අනුපිළිවෙලට වමේ සිට දකුණට. එහෙනම් පුතේ 15 4න් ගුණ කළොත් 15 සරක් 4 60යි. දැන් බෙදනවා 12න් එකතු කිරීම 7. එහෙනම් 15 සරක් 4 60. ඊළඟට මෙතන බෙදීම 12 7. දැන් පුතේ බලන්න මේ නියුණු දෙන්නගෙන් ගුණ කිරීම කළා තමයි දැන් බෙදීමට යන්නේ. 60 12න් බෙදුනොත් 60ට 12 සරක් 5යි. දැන් අන්තිමට 7 එකතු කරනවා 5යි 7යි 12යි. හරි ලේසි. ගුණ කිරීම කරනවා ඊට පස්සේ පුතේ බෙදීම කරනවා 60 12න් බෙදලා 5යි අන්තිමට 7ක් එකතු කරනවා 12යි. ඒ නිසා ওই විදිහට පුතාලට හදන එක ප්‍රැක්ටිස් වෙන්න. අවසානම ගාන තමයි පුතේ 30 අඩු කිරීම 28 බෙදීම 7 ගුණ කිරීම 2 එකතු කිරීම 5ට වරහන් එකතු කිරීම 4. දැන් හිතලා බලන්න පුතේ මේ ගාන හදන්න ඔයාලා ගාව දැනුම ගොඩ නැගිලාද? පුතාලා බලන්න මේ ප්‍රකාශනයේ මූලිකත්වය දෙන්නේ කාටද? වරහනට. අනිත් මුකුත් සුළු කරන්න එපා මේ පියවරේ. 30 අඩු කිරීම 28 බෙදීම 7 ගුණ කිරීම. වරහන ඇතුලේ තියෙන පුතේ 7යි 5යි 5යි 2යි 7 එකතු කිරීම 4. ඔන්න ඕක තමයි පළවෙනි පියවර. ඉස්සෙල්ලාම 5යි 2යි 7 වරහන ඉවත් වුණා. දැන් බලන්න මෙතන ඉන්නව නේද ගුණ කිරීම බෙදීම කියන වැඩිම අය. එහෙනම් බෙදීමයි ගුණ කිරීමයි එක ළඟ ඉන්නකොට පුතේ මෙතන ඉස්සෙල්ලාම තැන දෙන්නේ මුල් කෙනාට. එහෙනම් බෙදලා ගුණ කරන ඉස්සෙල්ලාම බෙදලා ඉන්නවා. මෙන්න බෙදීම දැන් කරන්න ඕනේ. එහෙනම් 30 අඩු කිරීම 28 7න් බෙදුනොත් 4යි. ගුණ කිරීම 7 එකතු කිරීම 4.
දැන් පුතේ වමේ සිට දකුණට සුළු කරද්දී ඉස්සෙල්ලාම බෙදීම කළා හිටියා. දැන් ඊළඟට කරන්නේ බෙදීමට පස්සේ කවුද? ಗುಣ කිරීම. 30 අඩු කිරීම 4 වරක් 7 28යි. එහෙනම් මෙතන 28යි. එකතු කිරීම 4. දැන් ඉතින් පුතේ මේ උඩ වැඩ කොටස් වරහනුත් ඉවරයි ගුණිත බෙදීනුත් ඉවරයි. දැන් තියෙන්නේ පුතේ එකතු කිරීම අඩු කිරීම. හැබැයි මේගොල්ලෝ නියුණු කියලා අපි කියන්නේ සමමට්ට වෙන වමේ සිට දකුණට 30න් 28ක් අඩු වුණොත් 2යි. ඉන් පස්සේ 4ක් එකතු කරනවා උත්තරේ 6යි. පුතාලට 7 ශ්‍රේණියේ බලාපොරොත්තු වෙන්නේ මේ ගණිත කර්ම 4ම එකම මට්ටමේ නොවේ ගුණ කිරීම බෙදීම මුලින් කළා එකතු කිරීම අඩු කිරීමට පසු වෙනවා. ඒ වගේම වරහණක් යෙදුනොත් එයාට ප්‍රමුඛ ස්ථානය දෙනවා කියන මෙන්න මේ පුංචි ගණිත කාරණා ටික උගන්වන්න. පුතාලට ඕවා ඉදිරියට සමහරලාට පුතාලට ඔය 8 වසරට එම ගියපුවාම වීජීය ප්‍රකාශන කියන පාඩම් වලදී පුතාලට දැම්ම මම මේක කියලා දෙනවා නෙමේ. මෙන්න මෙහෙම ආවොත් මෙන්න මේ වගේ ප්‍රකාශන සුළු කරන්න කියලා එනවා. සමහරලාට පුතේ මේ x ට y ට අගයන් දෙනවා. මම නිකමඩ පුතාලට මේ ගාණක් ලියලා පෙන්නුවේ බෝඩ් එකේ. x ට සහ y ට අගයන් දෙනවා. දැන් මේ බලන්න. ඔයාලා මේ දැන් මේ 8 වසරට ගිහිල්ලා තාම 7 වසරෙත් මුල 7 ප්‍රකාශන ඉගෙනුවෙත් නෑ. දැන් මේ 8 වසරේ දෙයක් පුතාලට උගන්වන්නේ. මේකේ දුන්නොත් x සමානයි 7යි y සමානයි 2යි කියලා එහෙම කොහොමද උත්තරේ ගන්න බලන්න පුතේ. මෙන්න බලන්න මම ගානට ආදේශ කරනවා. 5 මෙතන පස්සේ උගන්වනවා පුතාලට මෙතන ಗುಣ කිරීමක් තියෙන කියලා 5 ಗುಣ කිරීම x කියන්නේ 7. 3 වරහන් x වෙනුවට දානවා 7 y වෙනුවට දානවා 2 මේ 8 වසරට ගිහිල්ලා පුතාලා කරන වැඩ. 8 සහ 8ට ඉහළ ශ්‍රේණිවලදී. දැන් ඔන්න පුතේ බලන්න මේ ප්‍රකාශනයේ තියෙන්නේ කවුද? ಗುಣ කිරීම තියෙනවා වරහන් තියෙනවා. දැන් මෙතන මූලික කෙනා වරහන් නම් 5 ಗುಣ කිරීම 7ක් කරන්න තිබ්බා. අපි චුට්ටකට නතර කළා. මෙතන 7න් 2ක් අඩු කරලා දානවා 5. දැන් ඉස්සෙල්ලාම සුළු කලේ මොකක්ද එහෙනම් වරහන. හරිනේ. පුතාලට 8ේදී මීට වඩා තව විශේෂ ක්‍රම ටිකක් තියෙනවා. කොහොම නමුත් උත්තරේ ඉස්සෙල්ලාම 7න් 2ක් 5යි. දැන් බලන්න පුතේ මෙතනත් ಗುಣ කිරීම මෙතනත් ಗುಣ කිරීම. එහෙනම් අන්න දැන් ಗುಣ කරනවා 5 වරක් 7 35යි. 3 වරක් 5 15යි. දැන් උත්තරේ අඩු කරනවා 0යි 20යි. එහෙනම් පුතේ ඉදිරියට යනකොට පුතාලට මෙන්න මේ වගේ මේ ප්‍රකාශන සුළු කරද්දී කාටද මූලිකත්වය දෙන්නේ කියන එක වැදගත්. එහෙනම් මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. පුතාලට දැන් මම මෙතන දීලා තියෙන පැවරුමේ තියෙනවා පුතේ පිටු 8ක්. මේ පිටු 8 පිටු 4ක් මාත් එක්ක හදනවා. පුතාලට තනියෙන් හදන්න ඊළඟ පිටු 4ක් තියෙනවා. හැබැයි පුතේ ඔයාලට මම කියනවා ඔය ටික විතරක් හදලා තවත් නතර කරන්න එපා. ඔය එක පැවරුමක තියෙන ගණන් අභ්‍යාස කරගෙන නැත්තම් මම මේ සාකච්ඡා කළ ගණන් ටික පුතාලා සම්පූර්ණයෙන්ම නැවත සටහන් පොතට ආපහු සැරයක් ලියලා ලස්සනට හදන්න. තනියම හදන්න හදලා අවශ්‍ය නම් වීඩියෝ එක බල බල Tamanට වැරදීමක් වුණාද කියලා නැවත චෙක් කරලා බලන්න. මේ මූලික පාඩම් හොඳට හදාගත්තොත් දරුවනේ ඉස්සරහට යනකොට පුතාලාට ලේසිම ලේසි වෙනවා මේ පාඩම් ටික. දැන් එහෙමනම් පාඩම් මේකක 3ක් ඔන්න සර් නිමා කරලා දුන්නා. පළවෙනි එක සමමිතිය. ඔයාලට පොතේ තියෙනවට වඩා ගොඩාක් වැඩිපුර කරුණු මම කියලා දුන්නා. දෙවෙනි එක කුලක. ඒ පාඩමෙත් ඔයාලට ගොඩක් කරුණු කියලා දුන්නා. තුන්වෙනි එක මේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම වල යෙදෙන විදිහ ප්‍රකාශනයක් සුළු කරද්දී කොහොමද අනුපිළිවෙල. හැබැයි පුතාලට ලබන සතිය කරන පාඩමට මම පොඩි සූදානමක් වෙන්න කියනවා. පුතාලට මතකද දන්නේ 6 ශ්‍රේණියේ දරුවන්ට දුන්නා 6 11 ශ්‍රේණි සඳහා හොඳට ගණිත කර්ම පුහුණු වෙන වීඩියෝ එකක්. පුතාලා හොඳට පුරුදු වෙලා තියෙන කෙටි බෙදීම හොඳට බෙදන්න ඕනේ. හරි අපේ පාඩම් වලට කෙටි බෙදීම හොඳට වෙනවා. අපි සාධක හා ගුණාකාර ගොඩාක් වටින පාඩමක් ලබන සතියේ කරන්නේ. ඒ පාඩම සති 2ක් කරන්න වෙනවා පුතේ. ඒකේ ලොකු ගණන් ප්‍රමාණයක් කරන්න තියෙනවා. ඒකම දැන් ඉදිරියට පුතේ ඔයාලට තව ටික දවසකින් අපේ වෙබ්සයිට් එක හරහා මේ මාසේ පාඩම් නරඹන්න පුළුවන්. අපි YouTube එකෙත් පාඩම් දානවා දැනට. නමුත් ඔයාලට මේ මාසේ නොමිලේ පුළුවන් වෙබ්සයිට් එක හරහා පාඩම් බලන්න. අපි 20 වෙනිදාන් පස්සේ 20 වෙනිදා රාත්‍රී 10 විතර වෙනකොට අපි වැඩ සම්පූර්ණ කරනවා. එතකොට පුතාලාට ඇවිල්ලා ඒක ඔස්සේ ගිහිල්ලා පාඩම් නරඹන්න පුරුදු වෙන්න. මොකද අපි ඉදිරියට YouTube එකේ නෙමෙයි පුතේ අපේ පාඩම් යන්නේ. අපේ වෙබ්සයිට් එක හරහා. එතකොට මේ වෙබ්සයිට් එකේ සියලු විස්තර මම පුතාලාට ඉදිරියට ලබා දෙනවා. අපේ සුරගුරු අධ්‍යාපන ආයතනයේ නමින් තියෙන suraguruedu.com කියලා තියෙන. එතකොට ඒ හරහා පුතාලාට පිවිසිලා ඒ નિયમિત පාඩම්, ඒ નિયમિત
කාල වේලාවට බලලා හොඳට දැනුම ගන්න පුළුවන්. අපේ වැඩසටහන දරුවනේ අති දෙවන්තයි. ඔයාලට ඒක ඉදිරියට යන්න දැන් මම මේ ටිකක් මේ දවස්වල බර වැඩි වැඩ ගොඩාක් එකට යෙදෙමින් ඉන්නේ. ඉදිරියට මම ටිකක් මේ වැඩවලින් නිදහස් වෙනවා. ඒවා ඔක්කොම දැන් සකස් වෙමින් තියෙනවා. පුතාලට ලොකු වැඩ කොටසක් මම ඉදිරියට කරනවා. ඒ වගේම බලන්න සාමාන්‍ය පෙළ විභාගය දැන් කල් ගියා චුට්ටක්. ඒතකොට සාමාන්‍ය පෙළ විභාගයට ඉන්න දරුවෝ වෙනුවෙන් පසුගිය සාමාන්‍ය පෙළ අපස සාපෙළ විභාගයේ වසර 12ක 2008 ඉඳන් 2019 වෙනකල් වසර 12ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර මේ දවස්වල අපි සාකච්ඡා කරන්න වැඩ ආරම්භලා තිනවා. ඒ නිසා ඒ වැඩසටහනට දායක වුණොත් කවුරු හරි දරුවෙකුට පහසුවෙන් මේ සාමාර්ථයට ගන්න පුළුවන්. මොකද විභාග ගැටලුවක් සකස් වෙන්නේ කොහොමද? ඒවා කරන්නේ කොහොමද කියලා සම්පූර්ණ සාකච්ඡා කිරීමක් කරනවා. ඉතින් ඉදිරියට ඒ දැනට එක පාඩමයි දැම්මේ. පහුගිය ඒ විභාග වලට එන්නේ පාඩම් මේකක තියෙනවා. නිසා පුතාලගේ අයියලා අක්කලා ඉන්නවනම් දන්න කවුරු හරි ඥාතීන් ඉන්නවනම් අන්න මඟ පෙන්වීමක් කරන්න මම දිගටම අපේ වෙබ්සයිට් එක හරහා දැම්මත් රටේ ලෝකේ ඉන්න හැම දරුවෙකුටම ප්‍රයෝජනයක් ගන්න මම ඒක යුතුයකමක් විදියට දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙස ඒක YouTube එකේ දිගටම ඒ පාඩම් සියල්ලම දානවා. එතකොට සාමාන්‍ය පෙළ විභාගයේ කල් ගියා. සාමාන්‍ය පෙළ විභාගයට තව සූදානම් වෙන ගොඩක් කල් තියෙනවා. මාස 3කටත් වඩා වැඩි කාලයක්. එතකොට සාමාන්‍ය පෙළ විභාගයේ ඊටාම පහසුවෙන් ඒ සාමාර්ථයකට යන්න ඕන කරන සියලුම විෂය කොටස් මම මේ තේමාටික ප්‍රශ්න පත්‍රයේ උපරිම ලකුණු ගන්න මම සාකච්ඡා කරනවා. වසර කිහිපයක් නෙමේ පුතේ වසර 12ක ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ. ඒ නිසා ඔයාලා ඒ ගැනත් පණිවිඩේ තමන්ගේ අයියලා අක්කලා ඉන්නවා නම් දන්න අය ඉන්නවා නම් දෙන්න. මොකද ගොඩාක් පන්ති වල උඩින් පල්ලෙන් චූටි දේවල් උගන්වගෙන ගියාට පුතේ ගණිත විෂය කියන්නේ ගැඹුරට හැදෑරිය යුතුයි. ඒ නිසා පුතාලා ඒ ප්‍රයෝජනය ගන්න කාට හරි දැනුවත් කිරීමකුත් කරන්න දන්න කෙනාට පුතාලා ගෙනන් ලබන සතියේ පාඩමෙන් අපි නැවත මුණ ගැහෙමු. එහෙනම් දරුවනේ ඔයාලා සියලු දිනාටම ආයුබෝවන්.